සාහිත්‍ය පාඩමක් අවසන් කළේ එහෙම නේද පුතේ? අපි සෑලෙන සංදේශේ කවි ටික අවසන් කළා මගේ විසිතුරු කවි මම හිතන්නේ ඒක නේද පුතේ ගිය සතිය අවසන් කළේ. අවසන් කළා විචාර ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කළා. උතරට ඇහෙනවද මාව? අවිෂ්ක ඇහෙනවද? ඉතින් අපි ගිය සතියේ සාහිත්‍ය පාඩම අවසන් කිරීම නේ පුතේ කළේද? පන්ති වෙලාවේ විභක්ති සර්. විභක්ති කළේ නේ ඊට පස්සේ යනවා. ඊට කලින් සාහිත්‍ය පාඩම අවසන් කළේ නේ අපි ව්‍යාකරණ කොටස් වලටයි ආවේ පහුගිය දවස්වල. විභක්ති පාඩම අවසන් කළාද අපි පුතේ දා පන්තියේදී? ඔයා හිටියේ නේ. අසලික අපි විභක්ති අවසන් කළාද පාඩම? ඉවර කළා නේ. හරි පුතේ අපි බලමු එහෙනම් දැන් අපි මේ දෙවෙනි වාරේ පාඩම් ටික අවසන් කරමින් යන්නේ. ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍ර ටික පුතේ තාම බලලා ඉවර නැහැ. සමා වෙන්න ඕන. මට දෙන්න බැරි වුණා. මොකද අර විභාගේ ඔක්කොම පන්ති වල තිබ්බා. 6 දුන්නා, 8 දුන්නා, 9 දුන්නා, 10 දුන්නා. එම් පිළිවෙලට දීගෙන යනවා. දැන් ඕගොල්ලන්ගේ 11ක් තමයි දෙන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම මම ලබන සතියේ වෙද්දි උත්තර පත්‍ර ඕගොල්ලන්ට එවනවා. බලපු මට භාගයයි තාම බලා ගන්න පුළුවන් උනේ. අනිවාර්යෙන් ලබන සතියේ නම් දෙන්න. හරි තරහ වෙන්න එපා. ඔක්කොම විභාගෙ තිබ්බ හින්දායි. අනිත් එක අර මේ දවස්වල අපි සම්මන්ත්‍රණ මාලාවක් කරගෙන යනවා. පුතාලට දකින්න නැති මං ගෲප් වලටත් දැම්මා. අපි සියලුම ශ්‍රේණි සඳහා අද දැන් 6 ශ්‍රේණි සම්මන්ත්‍රණය තිබ්බා. ඉතින් සියලුම ශ්‍රේණි සඳහා සම්මන්ත්‍රණ මාලාවක ඕගොල්ලන්ටත් තියෙනවා. ඉතින් වෙලාවල් නම් බෑ කියන්න එපා. මොකද මම ටියුෂන් පන්ති අපේ වෙබ්සයිට් එකේ ඒ ශ්‍රේණි වලට අදාළ පන්ති නැති දවස් වල තමයි මේ ඔක්කොම සැලසුම් කළේ. 11 ශ්‍රේණියට ඕගොල්ලන්ට ඉරිදා හවස 6 ඉඳන් 8 වෙනකන් තියෙන්නේ නොමිලේ සම්මන්ත්‍රණය. පළවෙනි වාරේ පාඩම් මතක් කිරීමේ සම්මන්ත්‍රණය දන්න යාළුවන්ටත් දෙන්න කියන්නේ ඉරිදා දෙකක් තියෙනවා. ජූලි 4 ඉරිදා සහ ජූලි 11 ඉරිදා හැන්දෑවේ 6 ඉඳන් 8 වෙනකම් තියෙන්නේ. ටියුෂන් පන්ති.lk වෙබ්සයිට් එකේ වෙන මුකුත් පන්ති නැහැ. සමාජයේ ඕගොල්ලන්ගේ පාසල් වල තව විවිධ ආයතන වල පන්ති වල තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපිට නැති වෙලාවක් කොහෙත්ම හදාගන්න බෑ මම දන්නවා. ඉතින් පුළුවන් අය පුතාලා සහභාගී වෙන්න බලන්න පුළුවන් තරම් අපි කරපු මේ පළවෙනි වාරේ පාඩම් නැවත මතක් කිරීම තමයි ඒ සම්මන්ත්‍රණ මාලාවෙම කරන්නේ. ඉතින් ඔයගලන්ට දවස් දෙකක් දාලා තියෙනවා ජූලි 4 වෙනිදා සහ 11 වෙනිදා. 10 ශ්‍රේණියටත් ඕගලන්ට එන්න පුළුවන්. නොමිලේ මේ සම්මන්ත්‍රණ තියෙන්නේ කිසිදු අය කිරීමක් නැහැ. ලින්ක් මොනවත් නැහැ. අපේ ටියුෂන් පන්තියේ වෙබ්සයිට් එකේ අදාළ දිනේට සම්මන්ත්‍රණය කියලා දාලා තිනවා. ඒකෙන් ලොග් වෙන්න තියෙනවා. 10 පන්තියේ තියෙනවා ජූලි 2 සහ 9. 2 කියන්නේ සිකුරාදා. කියන්නේ හෙට සිකුරාදා සහ ඊළඟ සිකුරාදා ඒ 4 ඉඳන් 6 වෙනකන් හැන්දෑවේ තියෙන්නේ. ඔයගොල්ලන්ට කැමති නම් 10 පන්ති පාඩම් ටික මතක් කරගන්න පළවෙනි වාරේ පාඩම් ටික මතක් කරගන්න පුළුවන්. ඒ සම්මන්ත්‍රණයට ඇවිල්ලා එතකොට 10 ශ්‍රේණි මම අපේ WhatsApp group එකේ මේක දාලා තිනවා. මේ බැනර් එකක් දාලා තිනවා මේ සියලුම සම්මන්ත්‍රණ ගැන කියවෙන. සිකුරාදා 10 ශ්‍රේණියට ඉරිදා සිකුරාදා 4-6 වෙලාව සති දෙකක්. ඒ වගේම ඉරිදා 6-8 වෙලාව සති දෙකක් 11 ශ්‍රේණියට තියෙනවා. 9 ඕගොල්ලන්ට වැඩක් නැහැ. ඉතින් පුළුවන් අය සහභාගී වෙන්න දැන් යාළුවන්ට කියන්නේ. ඉතින් මේ පුනරීක්ෂණ සම්මන්ත්‍රණයක් විදියට කරන්නේ රිවිෂන් සෙමිනාර් එකක් විදියට පුළුවන් අය සහභාගී වෙන්න පාඩම් ටික මතක් කර ගැනීම සඳහාමයි මේක කරන්නේ. හරි. දැන් යාළුවන්ට කියන්න අපේ පන්ති ආවෙ නැතුණාට කමන්නේ. එදාට
ඒ අවස්ථාවට ඇවිල්ලා දෙයක් මතක් කරගන්න ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. පන්තිනේ ඒක වෙනම දෙයක්. ඒක කැමැත්තෙන් මේවට සහභාගී වෙන්න පුළුවන්. අපේ tuitionpanthi.lk වෙබ්සයිට් එකේ දාලා තියෙනවා මේ මතක් කිරීම. ඒ වගේම ඔයගොල්ලන්ගේ WhatsApp group වල දාලා තියෙනවා. දන්න අයටත් ඒව ෂෙයා කරලා කට්ටියට කියන්නේ දෙයක් මතක් කරගන්න එක ඉතින් වටිනවනේ පුනරීක්ෂණයක් කරලා මතක් කරගැනීමේ වටිනාකමක් තියෙනවා පෞඩියේ පාඩම. හරි. එහෙනම් අපි දැන් පුතේ බලමු පොඩ්ඩක් මේ දෙවනි වාරයට අදාළව අපිට ඊළඟට කරන්න තියෙන්නේ මොනවද කියන එක. අපි පුතේ 11 සාහිත්‍ය කොටසේ ගත්තොත් අපි අඟුල්මල් දමනය කළා, උග්ගසේන සිට පුත්තුගේ වස්තුව කළා, කෑරගල වැජඹීමේ ලෙසින් සිට කළා, මග විසිතුරු කළා, අපට වැසිකිළියක් කෙටි කතාව කළා. එතකොට කුරහන් විසිගුව කළේ නැහැ, කවිම හින්දමා මේක දිගට කවි පාඩම් යන්නේ නැතුවයි මාරු කරලා කළේ. එතකොට කුරහන් විසිගුව දියමන්තිමාලය දෑතේ කරගට සිප සනසන්නට වත්සානය කියන. ඉතින් අපිට දියමන්තිමාලයේ දෑතේ කරගට සිප සනසන්න වත්සානය කියන ඒවා තුන්වෙනි වාරෙට කරන්න පුළුවන් දේවල්. දෙවෙනි වාරේ සාහිත්‍ය පාඩමක් විදියට එතකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ කුරහන් විසිබුව කළුවර බලාලා කියන එක. ඒක අපි චුට්ටක් තියමු. අපිට තව භාෂාව මං හිතන්නේ ඊට වඩා කරගන්න තියෙනවා. එහෙනම් දෙවෙනි වාරේ අපිට තියෙන්නේ සාහිත්‍ය එක පාඩමක් කරන්න ඉතුරු වෙලා භාෂාව ගත්තොත් එහෙම ප්‍රධානම අපි කරන ව්‍යාකරණ කොටස් ටිකෙන් උතර විභක්ති අපි ඉවර කළා. එහෙම නේද පුතේ මේ දෙවෙනි වාරයට අදාළ අපිට සංදි නැවත මතක් කර ගැනීම සමාස ප්‍රත්‍යාර්ථ නාම තියෙනවා. සංදි නම් 10 ඉගෙන ගත්ත නැවත මතක් කර ගැනීම කෙටි පාඩමකින් තියෙන්නේ. හැබැයි ඒ රටවටා පද රටා පාඩම ඇතුළේ තියෙන පොඩි කොටසක් විදිහට සංදි තියෙන නැවත මතක් කිරීම. ඊට වඩා අපිට සමාස කියන පාඩම ප්‍රධාන පාඩමක් වෙනවා. මම අද බැලුවේ එතකොට දැන් ගිය සතියේත් අපි ව්‍යාකරණ තමයි කළේ. උනාට කමක් නැහැ පුතේ. මොකද අපි ව්‍යාකරණ කොට අපි දැන් ප්‍රශ්න පත්‍ර පන්ති අපි ප්‍රශ්න පත්‍ර දෙවෙනි වාරේ ප්‍රශ්න පත්‍ර කරන්න. එතකොට අපිට මෙන්න මෙතෙන්දී අපි කරලා නැති හින්දා සමහර දුර පුතාලට ප්‍රශ්න ඇති වුණා. මේවා තාම අපි ඉවර කරලා නැති හින්දා සමහර පන්ති ඉස්කෝලේ එහෙම කෙරිලත් ඇති නොකෙරිලා වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් අපි ව්‍යාකරණ කොටස් ටික මේ ඉවර කරගන්න තියෙනවා. ඉතින් මම බැලුවේ සමාසත් කරලා ඊළඟ ප්‍රත්‍යාර්ථ නාම තියෙනවා තද්දිත කුදාන්ත අපිට සාහිත්‍ය එක පාඩමයි කුරහන් විසිබුව පාඩමෙන් නැත්තම් කුරහන් විසිබුව කළුවර ඉසිමුව කළුවර බලාලා කියන පාඩම තියෙන්නේ. ඒක අපි මේ තව ව්‍යාකරණ පාඩමක් තව කරලා අපි ඒකට යමු දෙවෙනි වාරේ පාඩම් විදිහට. මොකද තුන්වෙනි වාරේට අපිට කෙටි කතාව දියමන්තිමාලය ඒ වගේම දෑතේ කරගට සහ වස්සානය කියන තුන තියාගත්තාම ඇති තුන්වෙනි වාරේ කොටස් විදිහට. ඉතින් කොහොමත් ඕලෙවල් විභාගයේ දෙසැම්බර් මාසේ පැවැත්වෙන්නේ නැහැ කියලා පුතාලා දන්නවනේ මේ අවුරුද්දේ නේද ජනවාරි වෙයි කියනවා. ඉතින් ඒකත් තාම හරියට නිශ්චිත නැහැ. මේ දේවල් එක්ක අපිට ගැටලුවක් වෙන්නේ අපි වැඩ ටික කරගෙන යනවා. අපේ පන්ති tuitionpanthi.lk වෙබ්සයිට් එකේ කරන පන්ති වල විශේෂ සිංහල වල ගැටලුවක් නැහැ. අපි දෙවෙනි වාරේ පාඩම් ආවරණය කෙරලා තියෙන දැනට කෙරෙන්න ඕන කොටස් දැනට අපිට භාෂාව මෙන්න මේ පාඩම් ටික අපි ව්‍යාකරණ කොටස් ටික කරගෙන සාහිත්‍ය තුන් පාඩමක් කරගමු. දෙවෙනි වාරේ කොහොමත් ජූලි මාසේ අග වෙනකොට දෙවෙනි වාරේ පාඩම් අවසන් කරලා අපි දැන් අද ජූලි පළවෙනිදා අගෝස්තු මාසේ මුල් සතියේ වෙද්දී දෙවෙනි වාර විභාගයත් පවත්වනවා. පළවෙනි වාර විභාගෙ ලකුණු දුන්නේ නැහැ කියලා තරහ වෙන්න එපා. ඒක මම දෙනවා ලබන සතියේ. ඉතින් ඒක අපි පහුවෙලානේ කළේ පළවෙනි වාර විභාගෙ අප්‍රේල් තියන්න ඕන එක ටිකක් කල් ගිහිල්ලා කළේ. හරි. එහෙනම් අපි උතාලට මොකද අහන්න තියනවද ගැටලුවක් තියනවද මේ පාඩම් වල දෙවෙනි වාරෙට අපි කරන් යන විදිහේ නැත්තම් මේක මේ වෙනස් වෙන්න ඕනේ එහෙම නෙවෙයි මේමයි කියලා එහෙම තියෙනවා නම් අහන්න කියන්න ගැටලුවක් නැහැ.
අසලිකා ඔයගොල්ලෝ පැත්තේම හයියෙන් වහින්නේ නැද්ද මේ නෙතුලි කවුද නෙතුලි නෙවෙයි මට කේතකී කතා කරලා කිව්වා ගාල්ලේ හයියෙන් වහිනවා රෙකෝඩින් දාන්න එන්න වෙන්නේ නැහැ පන්තියට කියලා. ඔයගොල්ලන්ට එහෙම නැද්ද පුතේ? ආදර්ශ වහින. චුට්ටක් පැහැදිලිත් නැහැ පුතා කියන එක කොහොම හරි දැන් ලොකු ගැටලුවක් නැහැ නේ පන්තියට ඉන්න පුළුවන් නේද පුතේ? පැහැදිලි නෑ පුතා කියන එක නම්. කමන්නේ. මං කියන එක ඇහෙනව නේද පුතාට? ඇහෙනවනේ හරි. කොළඹත් වහිනවා මේ යොමාල් අවිෂ්කා ලකිත දන්නවනේ අදත් මේ කොළඹත් උදේ ඉඳන් වහිනවා. නේ? රටටම වහිනවා ඇති එහෙමනම්. හරි. අපි යමු පුතේ එහෙනම් භාෂාව පාඩමට ඊළඟ අපි ගිය සතියේ විභක්ති ඉවර කළා. විභක්ති වල පැවරුම් ටික කරලා මම එවන්න කිව්වා. මට ආවෙ නැහැ. චුට්ටක් බලමු WhatsApp අපේ group එක. පුතාලා මේ විශේෂයෙන් ව්‍යාකරණ පාඩම් වල සාහිත්‍ය වලත් කරන පාඩමට අදාළ පැවරුම් අනිවාර්යෙන් කරන්න කළොත් තමයි මේව මතක හිටින්නේ. ඉන්න බලන්න චුට්ටක් grade level අපේ group එකේ තත්ත්වය කොහොමද කියලා homework කරලා දාලා තියෙනවද කොහොමද කියලා. මටත් අර papers බලන ඉඳ මම වැඩි බැලුවේ නෑ මේවා කරනවද කියලා. නෑ මගේ group එක නම් පුතාලා කවුරුත් homework කරලා දාලා තිබ්බේ නැහැ. ඔගේ සතියේද අවිෂ්කගේ homework එකක් බලන්න තියෙනවා මම හිතන්නේ කලින් එකක් එක මේ පාඩමෙන් නෙවෙයි. කවුරුහරි දැම්මද homework එකක් නෑනේ. අසලිකා දාලා තියෙනවා දැන් නෙවෙයි දෙකක් දාලා තියෙනවා නේ පුතේ. වාගේ තියෙන homework එකක් බලන්න මට. බලන්නම් මේ පාඩමේ නම් විභක්ති වල පුතේ homework අපි කතා කළා පන්තියේදී කරන ඒවාට අමතරව වාක්‍ය විභක්ති වල වාක්‍ය නිර්මාණය කරන ඒවා හරි පුතේ අපි නම් පාඩමට යමු සමාස කොටස තමයි අද අපි කතා කරන්න යන්නේ ව්‍යාකරණ වල විභක්ති වල homework කරන්න තියෙන පුතාලා කරලා එවන්න.
හරි පුතේ අපි පෙළ පොතට යමු. ඒක ඕපන් වෙනකන් සුට්ටක් ඉන්න. හරි පුතාලා අපි මේ පෙළ පොතට ඇවිත් ඉන්නේ අපේ අච්චු පොත ටෙක්ස්ට් බුක් එක පෙළ පොත දෙවෙනි වාරය උකට අපි විභක්ති කරලා දැන් මේ සමාස වලටයි යන්නේ 129 පිටුවට යනවා අපි හරි මෙන්න සමාස කියන පාඩම මේක මේ අමාරු පාඩමක් නෙවෙයි එහෙම බය වෙන්න දෙයක් නැහැ ලේසි පාඩමක් අපිට හරියට තේරුම් ගත්තොත් කරගන්න අමාරු එකක් නෙවෙයි ඔයගොල්ලෝ දන්න දෙයක් තව පොඩ්ඩක් විස්තර කරලා ඉගෙන ගැනීමක් තමයි මෙතන මේ තියෙන්නේ ඉතින් චුට්ටක් අපි පාඩම කියවමු නේද මේ හැඳින්වීම අවිෂ්කා කියන්න බලන්න පුතේ මේ පළවෙනි හැඳින්වීමේ ඡේදේ අවිෂ්කා පුතට ඇහුණද කියවන්න පුළුවන් හැඳින්වීමේ ඡේද පොඩ්ඩක් එහෙනම් කියන්න පුළුවන් මෙන්න කතන ව්‍යාපාරයේදීද අර්ථ ප්‍රකාශනය සඳහා මුල්වන පද විශේෂයකි. සිංහල භාෂාවේ යෙදෙන නවපද නාම නාම සර්වනාම සමාස නාම තද්දිත නාම හා කෘදන්ත නාම යනුවෙන් පස් පදයන් කොට දැක්වේ. පද කිහිපයක් ඇතිකොට ගැනීමෙන් එක් පදයක් බවට සකස් වුණු පද සමාස නාම යනුවෙන් හැඳින්වෙයි. ලේඛනයේ හා භාෂණයේ දීර්ඝත්වය අඩු කොට සංක්ෂිප්ත ගුණය ඇති කිරීම සඳහා සමාස නාම පද උපකාර වේ. හරි. අපි බලමු මේ කියපු කතාව. මොකද්ද මේ කියන්නේ? නාමපද ලේඛන ව්‍යවහාරදී මෙන්ම කතන ව්‍යවහාරයේදීද අර්ථ ප්‍රකාශනය සඳහා මුල් වන පද විශේෂයක් කියලා කියනවා. මෙන්න නාමපද. නාමපද ලේඛන ව්‍යවහාරයේදී. ලේඛන කියන්නේ පුතේ ලියනකොටනේ අපි. වගේම කතන ව්‍යවහාරයේදී කතා කරනකොට. මේ නාමපද ලියනකොට ඒ වගේම කතා කරනකොට අර්ථ ප්‍රකාශ කරන්න විවිධ අර්ථයන් තේරුමක් ඇතිව දෙයක් කියන්න ලියන්න නාමපද ඕන වෙනවා අපි දන්නවා. ඉතින් මේ නාමපද අපි කොටස් වලට බෙදලා ඉගෙනගෙන තියෙනවා නාම නාම සර්වනාම සමාස නාම තද්දිත නාම සහ කුදන්ත නාම කියන කොටස් පහකට මොනවාද මේ සිංහල භාෂාවේ දෙන නාමපද නාම නාම සර්වනාම සමාස නාම තද්දිත නාම කුදන්ත නාම කියලා කොටස් පහක් වෙනවා. ඒ නාම නාම යටතේ ඒවා ඉගෙනගෙන තියෙනවා මතක ඇති.
අර ද්‍රව්‍ය නාම මතකයි නේද? ගුණ නාම සංඥා නාම කිය පොඩි කාලේ 6 7 ඉගෙනගෙන තියෙනවා මේ වලින් උතකොට ওই නාම කියලා. ඒක ඇතුලේ තමයි ද්‍රව්‍ය නාම ගුණ නාම කියලා පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙන ඒවා. ඒ නාම පදවල නාම කොටස්. එතකොට සර්වනාම කියලා කියන්නේ පොදුවේ භාවිතා කළ හැකි නාම පද සර්වනාම වෙනවා. දැන් අපි කියලා කියන්න පුළුවන්, මම කියලා කියන්න පුළුවන්, පොදුවේ පිරිසකට භාවිතා කරන්න පුළුවන් ඒවා සර්වනාම. මෙන්නේ තව තියෙනවා සමාස නාම කියලා දැන් කොටසක් අපි ඉගෙන ගන්න යනවා. තද්දිත කෘදන්ත කියලා ඔය 8 9 දිත් ඉගෙන ගත්තා. මේ ප්‍රත්‍යාර්ථ නාම නැත්තම් නාම මූලයට ප්‍රත්‍යක් එකතු වෙලා තද්දිත හැදෙන හැටි, ක්‍රියා මූලයට ප්‍රත්‍යක් එකතු වෙලා කෘදන්ත හැදෙන හැටි පොඩි කාලෙත් ඉගෙනගෙන තියෙනවා. තව දුරටත් ඉගෙන ගන්නත් තියෙනවා අපිට. හරි. මතක් කර ගන්නත් තියෙනවා. ඉතින් මේ නාම පදවල ප්‍රභේද යටතේ නාම සර්වනාම සමාස නාම තද්දිත නාම කෘදන්ත නාම කියලා පස්වැදෑරුම් වෙනවා කියන්නේ පහකට අයිති. ඒකෙන් මෙන්න මේ සමාස නාමය තමයි දැන් මේ පාඩමේ අපි ඉගෙන ගන්න. ඉතින් මේ කියන පද කීපයක් කැටිකුට ගැනීමෙන් එක් පදයක් බවට සකස් වුණු පද සමාස නාමයන්වෙන් හඳුන්වනවා. පද කීපයක් කැටිකොට එකතු කරලා එක් පදයක් බවට පත් වෙනවා නම් අන්න ඒ වෙනුවෙන් සකස් වෙච්ච පද සමාස නාම කියලා හඳුන්වනවා. පද කියන්නේ වචනනේ පුතේ මේ වචන කීපයක් කැටි කරලා එකතු වෙලා එකක් බවට පත් වෙන ඒවා සමාස නාම කියලා හඳුන්වනවා කියලා එනම් කෙටියෙන් මතක තියාගමුකෝ. ලේඛනයේ භාෂණයේදී දීර්ඝත්වයේ අඩු කොට සංක්ෂිප්ත කිරීමේ ගුණයක් මේකෙන් ඇති වෙනවා. ලියනකොට සහ කතා කරනකොට මේ පද කීපයක් එකතු කරලා අපි භාවිතා කිරීමෙන් කෙටි බවක් සංක්ෂිප්ත බවක් අලංකාරයක් මෙතෙන්දී ඇති වෙනවා කියලා විශේෂයෙන් කියනවා. ඉතින් අන්නේ වෙනුවෙන් සමාස නාම කියන එක අපි භාවිතා කරනවා. පද කීපයක් එකතු කරලා කැටි කරලා කියන එක තමයි එනම් සමාස නාම කියන්නේ. ලේසි පහසුයි මතක තියාගන්න. පද කීපයක් එකතු කරලා නැත්නම් කැටි කරලා ලිවීම සමාස නාම වෙනවා නැත්නම් භාෂණයේදී කතා කිරීම. හරි. අපි යමු එතනින් එහාට එනම් මෙන්න අපිට උදාහරණ ඡේදයක් තියෙනවා. අපි ඒක බලලා ඉමු. ඒක එහෙනම් කියන්න මට තලපන්ති කතා කරන්න ඕන පාඩම කියවන්න ඕන නැත්නම් පොඩ්ඩක් ඔයගොල්ලෝ පන්ති සජීවීව ඉන්නවද නැද්ද කියලාවත් මම දන්නේ නැහැ නේද? ඒකෙන්ද කතා කරන්න ඕන. කැමරා නම් ඔන් කරන්න කියලා මම බල කිරීමක් නැහැ. කැමතියට කැමරා එක ඔන් කරන් ඉන්නත් පුළුවන්. වැඩි හොඳයි කැමරා ඔන් කරනවා නම් මොකද මාත් ඔන් කරන් ඉන්නේ. පන්ති අපි සජීවීව මේක කතා බහ කරලා සම්බන්ධතාවය තියාගෙන යන්න ඕන ගමනක් නැත්නම් සමහර දරුවෝ වෙන වැඩක් කරනවා මෙතන ලොග් වෙලා ඉඳලා දන්නේ පන්ති සහභාගී වෙනවද කියලා සමහරව සින්දු අහනවා සමහරව මයික් ඕෆ් කරන් කතා කර ඉන්නවා එක දේවල්. ඉතින් එහෙම වෙන්න එපා. ඔයගොල්ලෝ මේ 11 ශ්‍රේණියට ඇවිත් ඉන්නේ මේ අවුරුද්දේ තව මාස කිහිපයකින් ඕලෙවල් විභාගය කරන අම්මලා තාත්තලා මුදල් වියදම් කරලා කැපකිරීම කරලා ඕගොල්ලන්ගේ මේ පන්ති වලට සහභාගී කරවන්න. ඉතින් ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න කතා කරන්න පන්තියේ අත්‍යවශ්‍ය දේදී අපි කතා කරන්නේ මයික් ඕන් කරලා මයික් වැඩ නැහැ එහෙම කියලා ඉන්න එපා. නැත්තම් පන්තිය සජීවී බව නැති වෙලා යන ඔන්ලයින් තාක්ෂණයෙන් අපි කරද්දී හැමෝම මේකට එක විදිහට එකතු වෙන්න ඕන. නැත්තම් අපි දන්නේ පන්තියත් එක්ක සම්බන්ධද නැද්ද කියලා. ඒකෙන්ද පුතේ කතා කරන්න පාඩමක් කියන්නේ කිව්වම පාඩම කියන්නේ හැමෝම එක වගේ සම්බන්ධ වෙලා ඉන්නේ. හරි නේද? ඉස්සෙල්ලා අවිෂ්කණ කිව්වේ නේද යොමාල් මට කියන්නේ ඊළඟ ඡේදයේ පුතේ මේ අපි සිංහරාජ වනපියස කියන ඡේදය කියවන්න. අපි සිංහරාජ වනපියස නැරඹීම සඳහා ගමන් ඇරඹීමු. ගුරු දෙගුරුන් සමග ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඊට සහභාගී වූහ. වන පෙතට ඇතුළු වත්ම තුරුලතා සියයෙන් මද සුළඟක් සෙවනත් නිසා අපේ ගමන්
විඩාව වියකි ගියේය. රූස්ස ගස් අතුරෙන් පතිත වුණු සිරුරැස් වනයෙහි අපූරු රටාවක් මවා ඇත. වනපෙත පුරා කුරුලුගී රැවුදේ හාත්පස කැලෑ මල් පිපී ඇත. එයින් නැගෙන සුවඳ ගත සිත පුබුදුවයි. දිය පහරක් අසල සිව්පාවුන්ගේ අඩි සලකුණු දකිත්ම අපට බියක්ද දැනිණි. හිරු බටහිර අහසින් සමුගන්නට සූදානම් වෙයි. කාලය නොදැනුවත්ම ගෙවී ගොසිනි. ගුරු බසට කන් දුන් අපි ගමනේ මිහිරි මතකයන් ද පොඩි බැඳගෙන වහා බස් රථයට ගොඩ වෙමුනෙමු. මේ ඡේදයේ තද කළු අකුරෙන් මුද්‍රිත පද තෑදී ඇත්තේ වෙන්වෙන් අර්ථ ඇති පද එකතු වීමෙනි. හරි මාල් හරි අපි බලමු එක. දැන් පුතේ අපිට උදාහරණ ඡේදයක් දීලා තියෙනවා. මෙන්න මේ සමාස කියන එක විස්තර කරගන්න හොඳට බලන්න. පුතේ ලේසි පාඩම මම මේක අමාරු නෑ හරියට අවධානය කරගන්න. බලමු මේ ඡේද කියන දේවල් තද කළු අකුරෙන් තියෙන තැන් ගැන විශේෂ අවධානය යොමු කරන්න. අපි සිංහරාජ වනපියස නැරඹීම සඳහා ගමන් නැරඹීම. ගුරු දෙගුරුන් සමග ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඊට සහභාගී වූ. වනපෙතට ඇතුළුවත්ම තුරුලතා සිපහෙන මද සුළඟත් සෙවණත් නිසා අපේ ගමන් විඩාව වියකී ගියේ. රූස්සගස් සතුරෙන් පතිත වුණු හිරුරැස් වනයෙහි අපූරු රටාවක් මවා ඇත. වනපෙත පුරා කුරුළු ගී හඬ රැවුදේ. හාත්පස කැලෑමල් පිපී ඇත. එයින් නැගෙන සුවඳ ගත් සිත පුබුදුවයි. දීපාරක් අසල සිව්පාවුන්ගේ අඩි සලකුණු දකිත්ම අපට බියක් දැනිනි. හිරු බටහිර අහසින් සමුගන්නට සූදානම් වෙයි. කාලය නොදැනුවත්ම ගෙවී ගොසිනි. ගුරු බසට කන් දුන් අපි ගමනේ මිහිරි මතකයන්ද පොඩි බැඳගෙන වහ බස් රථයට ගොඩ වුණා. දැන් පුතේ මේක අපිට ඔය තද කළු අකුරින් තියෙන වචන ටිකක් තියෙනවා. අන්න ඒවට වැඩි අවධානය යොමු කරමු අපි. ඡේදේ තද කළු අකුරෙන් මුද්‍රිත පද සෑදී ඇත්තේ වෙන්වෙන් අර්ථ ඇති පද එකතු වීමෙනි. බලමු ඇත්තද ඒ කියලා. පළවෙනි එක තියෙනවා ගුරුද දෙගුරුන්ද. අන්න ගුරු දෙගුරුන් කියලා අපිට එකතු කරලා තියෙනවා. එහෙම නේද? ගුරුද දෙගුරුන්ද කියන එක ගුරු දෙගුරුන් කියලා. ඊළඟට ශිෂ්‍යයෝද ශිෂ්‍යාවෝද කියන එක වෙනුවට අපිට තියෙනවා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඉතින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කියලා එකතු කරලා තියෙනවා. ඊළඟට අපිට තියෙනවා තුරුලතා. තුරුද ලතාද. ගස්ද වැල්ද කියන එකනේ. තුරු කියන්නේ ගස්, ලතා කියන්නේ වැල්නේ. තුරු ලතා කියලා අපිට එකක් කරලා තිනවා තුරුද ලතාද කියන එක. ගමන් විඩාව කියලා වචනයක් තියෙනවා නේද? ගමනින් වූ විඩාව ගමන් විඩාව කියලා හඳුන්වනවා. අන්න කෙටි කරලා සංක්ෂිප්ත කරලා. රූස්සගස් අතරින් පතිතුණු හිරු රැස්. අන්න හිරු රැස් කියලා පදයක් තියෙනවා අපිට. හිරුගේ රැස් කියන එක හිරු රැස් කියලා තනි පදයකින් කියනවා. ඊළඟට වනපෙත පුරා කුරුළු ගී. කුරුළු ගී. කුරුල්ලන්ගේ ගී කුරුළු ගී කියලා නම් කරලා කෙලින්. හාත්පස කැලෑමල්. කැලෑමල්. කැලෑමල් කියන්නේ එතකොට කැලෑවෙහි මල් කැලෑමල් කියලා හඳුන්වනවා. කැලෑවෙහි මල්. අන්න කැලෑවෙහි මල් කියන්නේ තු කැලෑමල් කියලා කෙලින්ම යොදලා. එයින් නැගෙන සුවඳ ගත සිත පුබුදුවයි. ගත සිත පුබුදුවයි. ඔව්. ගතද සිතද. ගත සිත. අන්න සුවඳ කියන වචනේ ඉස්සෙල්ලා අපිට ගත්තේ නෑ නේද? එයින් නැගෙන සුවඳ. ඒක තද කළු අකුරේ යොදලා නෑ. සුවඳක් තියුණාට මෙතන තියෙනවා. නේද? මනාව ගඳ සුගඳ කියලා කියනවා. සුවඳ කියලා කියනවා. මනාව ගඳ සුගඳ නැත්තම් සුවඳ. එතකොට මේ කොහොමද මේක එකතු වෙලා හැදෙන්නේ කියලා තමයි අපි ඉගෙන ගන්න යන්නේ.
ඊළඟට ගත සිත අපි කිව්වා ගතද සිතද ගත සිත කියලා තනි වචනයකට යොදනවා. පාස් හතරක් ඇත්ත උන්ගේ කියන එක වෙනුවට සිව්පාවුන්ගේ කියලා තනි පදයක් විදියට කියනවා. පාස් හතරක් ඇත්තේ සිව්පා. අන්න එතකොට සිව්පා යොදනවා. එතකොට හිරු බසින දිශාව මේක තියෙනවා හිරු බසින දිශාව වෙනුවට කෙලින්ම බටහිර කියලා. බටහිර හිරු බසින දිශාව බටහිර. එතකොට මේ තනි පදත් එනම් මොනවටද අයිති වෙන්නේ කියලා ඉංගියක් අපිට දීලා තියෙනවා. ඊළඟට ගුරුන්ගේ බසට ගුරුන්ගේ බස නම් ගුරු බසට සම්දුන්නු අපි ඉමිහිරි මතකයන් ඉමිහිරි ඊදන මිහිරි මිහිරි වෙනවා. යන්න දන මිහිරි මිහිරි බවට පත් වෙනවා. ඊතා මිහිරි කියන්නේ යන්න කියන තුරුමි උපසර්ගයක් එතකොට යොදලා තියෙනවා. අපි බලමු එතකොට මේ විදිහට මේ උදාහරණ වලින් පෙන්වන මේ කතාව කොහොමද තවදුරටත් විස්තර කරගන්නේ කියලා. දැන් අපිට දෙන්නෙක් කිව්වි පාඩම ඊළඟට නෙතුලි වාගේ මයික් එක වැඩද දැන් පුළුවන් ද පුතේ පාඩම චුට්ටක් කියවන්න? පුළුවන් සර්. එහෙනම් පුතේ මට අන්නේ උදාහරණ ටිකෙන් පස්සේ තියෙන ඡේදයයි ඒ ඡේදයට අදාළ උදාහරණ ටිකයි කියන්නේ. වෙන්වෙන්වූ අර්ථ ඇති පද මෙසේ එක් භාෂාවේදී සමාස යනුවෙන් හැඳින්වේ. ඉහත දක්වුණු පද සමාස වීමත් සමග මුල් පද එකට සම්බන්ධ කොට තිබූ නිපාත පදද කෘදන්ත පදද මුල් පදයේ විභක්ති ප්‍රත්‍යද ඇතැම් නාම පදද ඉවත් වී ඇති බව ඔබට පැහැදිලි වනු ඇත. උදාහරණ තුරුද්ද ලතාද තුරු ලතා. ගමනින් වූ විඩාව ගමන් විඩාව. මද වේගෙන් හමන සුලග මද සුලග. මෙසේ සමාස වීමේදී අර්ථය මෙන්ම පද සංක්ෂිප්ත වී එක් පදයක් බවට පත්වීම බොහෝ විට දැකිය හැකිය. ඉහත ඡේදයෙහි සඳහන් එහෙත් තත්කලාපුරයෙන් දැක්වෙන සමාස හරි ඒ ටික චුට්ටක් බලමු නෙතුලි හොඳයි වාක්‍යව අපි බලමු මේ කියපු ටික. මෙතන කියනවා වෙන්වෙන් වූ අර්ථ ඇති පද මෙසේ එක්වීම භාෂාවේදී සමාසයෙන් හැඳින්වේ. මොනවාද මේ වෙන්වෙන්ව අර්ථ ඇති පද? වෙන්වෙන්ව වෙනම ගත්තාම අර්ථ තේරුම් තියෙන පද එක්වීමෙන් එතකොට සමාස නිර්මාණය වෙනවා කියන එක තමයි මේ කියන්නේ. එතකොට මේ කලින් දක්වපු පද අපිට මේ තද කළු අකුරෙන් ඡේද තිබිලා පස්සේ අපි තවත් විස්තර කරගත්ත මෙන්න මේ පස්සේ දක්වපු පද සමාස වීමත් සමග මුල් පද එකට සම්බන්ධ කොට තිබූ නිපාත පදද කෘදත්ත පදද මුල් පදයේ විභක්ති ප්‍රත්‍යයද ඇතැම් නාම පදද ඉවත් වී ඇති බව ඔබට පැහැදිලි වනු ඇත කියලා කියනවා. මොකද්ද මේ සම්බන්ධ කරන්න දාලා තිබ්බ නිපාත කෘදන්ත පද මුල් පදයේ විභක්ති ප්‍රත්‍යය මෙන්න මේවා ඉවත් වෙලා තමයි හුඟක් වෙලාවට සමාසයක් බවට පත් වෙන්නේ. මේ උදාහරණ තියෙනවා තුරුද ලතාද කිව්වහම ද කියන නිපාත ඉවත් වෙලා තුරු ලතා කියනවා. ගමනින් වූ විඩාව කියලා ගමන් දන්න ඉන් ඌ කියන ඉන්නේ ගමනින් කියන එක. එතකොට විභක්ති ප්‍රත්‍යයයි අතීත කෘදන්තයයි ඉවත් වෙලා ගමන් විඩාව කියලාම හැදිලා තියෙනවා. මද වේගයෙන් හමන සුළඟ මද සුළඟ කියලා කියනවා. එතකොට වේග දන එන් හමන ඒ කතාව අයින් කරලා මද සුළඟම කියලා ගන්නවා. එතකොට මෙන්න මෙහෙම වෙන දේවල් වලට නාමයේ විභක්ති ප්‍රත්‍යය වර්තමාන කෘදන්තයේ ලොක් වෙලා තියෙනවා කියලා මේ විස්තර කරලා තියෙනවා මද සුළඟ කියන එක හැදිච්ච හැටි. මේ විදිහට මේ සමාස හැදෙන ආකාරයන් වර්ග කරලා අපි ඉගෙන ගන්නයි යන්නේ. එතකොට කොහොමද මේවා සමාස වෙන්නේ? වෙන්වෙන්ව අර්ථ තියෙන පද එක්වීම තමයි සමාස කියන්නේ. හැබැයි ඒවා විවිධ විදිහට වෙනවා එකම විදිහට නෙවෙයි වෙන්නේ. තව එකක් ද කියන නිපාත දාලා තිබ්බ එක
ද අයින් වෙනවා නම් කොහොමද වෙන්නේ? දකාරාර්ථ සමාස කියනවා. ඕමම අපිට නම් වලින් අපි ඉගෙන ගන්නයි යන්නේ. ඉතින් මේක විශේෂයෙන් කියනවා මෙහෙම සමාස නිර්මාණය වීමේදී අර්ථය මෙන්න පදද සංක්ෂිප්ත වෙලා. අර්ථය වගේම තේරුමත් සංක්ෂිප්තයි කියන්නේ කෙටිනේ. කෙටි වෙලා එක් පදයක් බවට පත් වෙලා තියෙනවා කියලා කියනවා. සමාස වීමේදී අර්ථය මෙන්න පදද සංක්ෂිප්ත වෙනවා. සංක්ෂිප්තයි කියන්නේ කෙටි වෙනවා. එක් පදයක් බවට පත් වෙනවා. ඒ වෙන ආකාර පහ තමයි අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ. ඉතින් මේකද කියනවා කලින් ඡේදෙදී තද කළුවක් උරෙන් නැති සමාස පදයක් තියෙනවා කියලා ඒව ගැනත් විමසිලිමත් වෙන්න කියලා අපිට යනවා ඊළඟට මේ සිංහල භාෂාවේ සමාස විධි පහ හඳුන ගන්නයි යන්නේ. මුලින්ම එහෙනම් ඒක මට ලකිත කියන්න බලන්න පුතේ. සමාස විධි පහ අංක දාලා තියෙන හරි පුතේ. සිංහල භාෂාවේ නම් සමාස විධි පහක් තියෙනවා. අන්න මේ පහ තමයි මේ පාඩමේ අපි පැහැදිලිවම ඉගෙන ගන්නෙ. පළවෙනි එක අව්‍ය සමාසය. දෙක විභක්ති සමාසය. තුන විශේෂණ සමාසය. හතර අන්‍යාර්ථ සමාසය. පහ දකාරාර්ථ සමාසය කියලා. ওই වචන වලට බය වෙන්න එපා. මහා ලොකු අමාරු දේවල් නෑ මොනවත් මේකේ. අව්‍ය සමාසය, විභක්ති සමාසය, විශේෂණ සමාසය, අන්‍යාර්ථ සමාසය, ඒ වගේම දකාරාර්ථ සමාසය කියලා සමාස වර්ග පහක් තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. පුතේ ඒක හරියට අපි ඉගෙන ගමු. මේකට සටහනක් අවශ්‍ය නැහැ. මේ පෙළ පොතේ තියෙන සටහන ප්‍රමාණවත්. ඒක අපි සටහන් ලියන්න වෙලාව ගත කරන්න අවශ්‍ය නැහැ. මේකම නැවත ලියලා වැඩකුත් නැහැ. ඔයාලට පුළුවන් මේක හොඳට කියවලා තේරුම් ගන්න. මේ අපි පැහැදිලි කළාම අපි එහෙනම් බලමු අව්‍ය සමාසය කියන එකනේ කියවන්න තියෙන්නේ. හසලිකා කියවුද පුතේ ඒක අව්‍ය සමාසයේ කොටස? හරි පුතේ ටික අපි පොඩ්ඩක් බලමු. හොඳයි. මේ කියන කතාව පළවෙනි සමාසය තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ අව්‍ය සමාසය. අව්‍ය පදයක්. අව්‍ය කියන වචනේ තේරුම දෙන උපසර්ගයක් හෝ නිපාත පදයක් කියලා. අව්‍ය පදයක් කියන්නේ උපසර්ගයක් එහෙම නැත්නම් නිපාත පදයක්. වෙනත් පදයකට මුලින් යෙදිලා සිදුවන්නේ මේ අව්‍ය සමාසයයි කියලා කියනවා. මොකද්ද මේ? උපසර්ගයක් හරි නිපාතයක් හරි වෙනත් පදයකට මුලින් යෙදිලා සිදුවන්නේ අව්‍ය සමාසයයි. අපි බලමු මේ කොහොමද කියලා. උපසර්ගයක් මුලින් යෙදිලා තියෙන අවස්ථාව මේ පෙන්නනවා උපදන වනය උපවනය කියලා. සමීප වනයේට කියන උපවනය. එතකොට අනුදන බලය අනුබලය නැත්තම් පිටු බලය කියලාත් කියනවා. එතකොට මේ උපසර්ග තමයි මේ ඉඳලා තියෙන්නේ. උප අනු කු දු සු ප්‍ර කියන්නේ අර්ථය වැඩි කරන්න පුළුවන්, අර්ථය අඩු කරන්න පුළුවන්, වෙනත් අදහසක් දෙන්නත් පුළුවන් උපසර්ගයක් යෙදුනට පස්සේ. එතකොට උපසර්ගය මුලින් යෙදිලා එනම් මේ උපවනය අනුබලය කුකවි යහපත් කවියා කියන එකේ විරුද්ධ පදේ තමයි කුකවි. කියන්නේ නරක කවි ලියන අය කුකවීන් කියලා හඳුන්වනවා. නරක කවියා. ඔය මාතර යුගයේම හිටිය කුකවීන්.
ඒගොල්ලෝ ලිව්වේ සමහර අසභ්‍ය දේවල් කවියට නැගුවා. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ කුකවීන් කියලා හැඳින්වුවා. මේ හැම යුගයේම නෙවෙයි මාතර යුගයේ විශේෂයෙන්ම ওই කවීන්ගේ කුකවීන් බිහි වුණා වැඩි කියලා ඉතිහාසෙ කියවෙනවා. ඒතර කූ කියන්නේ නරක කවි නරක කවි ලියන්න කුකවියා කියලා හඳුන්වනවා. එතකොට දූදන සිරිත් දුසිරිත් නරක සිරිත් හඳුන්වනවා දුසිරිත් කියලා. සූදන මිහිරි සුමිහිරි සුමිහිරි කියනවා ඊතා මිහිරි කියන්නේ. සූදන මිහිරි සුමිහිරි ඊතා මිහිරි වලටයි කියන්නේ. ප්‍රදන බල ප්‍රබල ප්‍රබල කියලා කියන්නේ උසස් බල ඇති කියන අදහසින්. ප්‍ර කියන උපසර්ගයේ බල කියන එකට ප්‍රබල වෙලා. අන්න මේ උපසර්ගය මුලින් යෙදিলা තියෙන අවස්ථා පැහැදිලි. උපසර්ගයකින් අර්ථයක් වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් විරුද්ධාර්ථයක් ගේන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන්. ඊවෙනි උපසර්ගයක් මුලින් යෙදিলা සෑදෙන සමාසය තමයි එහෙනම් අව්‍ය සමාසය. එතකොට අව්‍ය සමාසය එකක් උපසර්ගයක් මුලින් යෙදিলা කියනවා ඊළඟට නිපාත පදයක් මුලින් යෙදිලත් හැදෙන්න පුළුවන් කියලායි මේ පෙන්නන්නේ. එහෙනම් මට කියවන්න කවුද පුතේ අද අපි කියුවේ නැත්තේ පාඩම? ආයි අපි යොමාල්ට කියමු එහෙනම් නේ. යොමාල් කියන්නකෝ බලන්න ඉතිරිද? මේ සමාස පද සකස් වී ඇත්තේ මුලින්ම උපසර්ගයක් එක්වීමෙනි. නිපාත පදයක් මුලින් යෙදී සමාස වීම න නිපාතය මුලින් යෙදී මේ සමාස විදිය සිදුවේ. න නිපාතය ව්‍යංජන අක්ෂරයකට මුලින් යෙදේ නම් ඊට ආදීයේ න ධන කුසල් අකුසල් න ප්‍රමාණ අප්‍රමාණ අක්ෂරයකට මුලින් යෙදෙන න නිපාතයට අන් බවට පත්වේ. න අවශ්‍ය අනවශ්‍ය න අලස් අනලස් න ඖචිත අනෞචිත. අපි බලමු මේ ටික පුතේ. මේ කියන්නේ නිපාත පදයක් කලින් කිය අපි උපසර්ගයක් කියන්නේ නිපාත පදයක් මුලින් යෙදිලා සමාස වෙන ඒවා. නිපාතයකින් වෙන වාක්‍යයක් සම්බන්ධ කිරීම වෙන දේ න නිපාතයේ මුලින් යෙදී මේ සමාස විදිය සිදුවේ. අන්න නිපාත මුලට දාලා මෙහිම සමාසය යොදන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම න නිපාතේ ව්‍යංජන අක්ෂරයට මුලින් යෙදෙනවා. මුලින් නම් යෙදෙන්නේ ආදේශ වෙනවා. උදාහරණ මේ තියෙනවා න කුසල් අකුසල් න ප්‍රමාණය අප්‍රමාණය. අන්න අප්‍රමාණ කියන ප්‍රමාණ නැත්තේ අප්‍රමාණ බුදු හිමිගේ අප්‍රමාණ ගුණය කියන ප්‍රමාණයක් දක්වන්න බෑ. න කුසල් අකුසල් කියලා යොදනවා. එතකොට කුසල් නොවනුයේ න කුසල් ඒ තමයි අකුසල් කියන්නේ. ඊළඟට න ප්‍රමාණ කියන එකට න කියනුවට දාලා අප්‍රමාණ කියලා යොදනවා. ඒතර න නිපාතේ නම් මුලින් යෙදිලා තියෙන්නේ න නිපාතේ ව්‍යංජන අක්ෂරයට මුලින් නම් යෙදිලා තියෙන්නේ. ඒකට කියන ආදේශය දාන්න පුළුවන් කියලා තමයි මේ පෙන්නන්නේ. පැහැදිලිද පුතාට තේරෙන්නේ නැත්නම් අහන්න. ඒතර න කුසල් අකුසල් කියනවා න ප්‍රමාණ අප්‍රමාණ කියනවා. ඊළඟට ඒකේ සර අක්ෂරයකට මුලින් යෙදෙන න නිපාතේ අන් බවට පත් වෙනවා. සර අක්ෂරයකට මුලින් න තියෙනවා නම් ඒක අන් බවට පත් වෙන හැටි අපිට මෙන්න උදාහරණ තියෙනවා. න ධන අවශ්‍ය අනවශ්‍ය අවශ්‍ය නොනුයේ අනවශ්‍ය න ධන අලස්
අනලස් කියනවා අනලස් කියනවා අලස නොවන්නේ කම්මැලි නෑ කියන එකට අනලස් කියලා කියනවා ලස් කියන්නේ කම්මැලි කියන එක දැම්මාම අනලස් වෙනවා අලස නෑ කියලා ඖචිත්‍ය කියන්නේ උචිතභාවය ඖචිත්‍ය කියන එකට එතකොට උචිත කියන්නේ ඖචිත්‍ය න ඖචිත්‍ය කියන්නේ අනෞචිත්‍ය කියලා උචිත භාවයක් නැත්තේ කියන අදහසින් අනෞචිත්‍ය කියලා ඔන්න භාවිතා කරලා තියෙනවා. එතකොට මේ ආකාරයෙන් අපිට පේනවා නිපාත පදයක් මුලින් යෙදිලා සමාස වෙන්න පුළුවන් උපසර්ගයක් මුලින් යෙදිලා සමාස නිර්මාණය වෙන්න පුළුවන්. එතකොට අව්‍ය සමාසය නිර්මාණය වෙන්නේ නම් උපසර්ගයක් මුලින් යෙදිලා හෝ නිපාත පදයක් මුලට යෙදිලා. පැහැදිලිනේ උපසර්ගයක් වුණා උප අනු කූදු සූප්‍ර කියලා උතන පෙන්නනවා. නිපාතවල න කියලා පෙන්නනවා. මෙන්න නිපාතයේ මුලින් යෙදිලා සමාස වෙනවා. එතකොට එතෙන්දී. එහෙනම් මතක තියාගන්න ඕන අපි උපසර්ගයක් මුලින් යෙදිලා සමාස වන අවස්ථා ඒ වගේම නිපාත පදයක් මුලින් යෙදිලා සමාස වන අවස්ථා සමාස කියන්නේ මේ එකතු වෙන අවස්ථා. අපිට මේ හැඳින්වීමෙත් මුලින්ම කිව්වනේ පුතේ මොකක් කියලාද කිව්වේ? පද කීපයක් කැටිකොට ගැනීමෙන් එක් පදයක් බවට සකස් වුණු පද සමාස නාමයන් වෙන් හැඳින්වේ කියලා අපිට තිබ්බනේ. අන්න එවැනි සමාස නාමයන් වර්ග කරලා තමයි මේ ඉගෙන ගන්නෙ. ඒ යටතේ අපි මුලින්ම එතකොට මේ විස්තර කරගෙන මේ ආවේ අව්‍ය සමාසය උපසර්ගයන් මුලින් යෙදිලා හරි නිපාත පදයන් මුලින් යෙදිලා හරි යෙදෙන්නේ අව්‍ය සමාසය. පැහැදිලිද පුතාට තේරෙන්නේ නැත්නම් අහන්න. ඒකෙම අවසානයේ තියෙන ව්‍යංජන අක්ෂරයකට පූර්වයෙන් යෙදෙන න නිපාතයේ ඇතැම් විට නොනුසරයෙන්ද තියෙනවා. මොකද්ද මේ ව්‍යංජන අක්ෂරයකට මුලින් නම් පූර්වයෙන් කියන්නේ මුලින් න නිපාතයේ තිබ්බනම් එතන නෝ හරි නූ හරි සරේනුත් තියෙන්න ඕන. ඒ කොහොමද න කැමති නොකැමති කැමති නොවනුයේ නොකැමති න සුදුසු නුසුදුසු නුසුදුසු කියන්නේ න සුදුසු සුදුසු නෑ කියන එකයි සුදුසු නොවනුයේ නුසුදුසු අන්න මේ මොකද්ද තියෙන්නේ එතකොට මේ ව්‍යංජන අක්ෂරයකට මුලින් පූර්වයෙන් කියන්නේ මුලින් න නිපාතය යෙදෙන්නේ ගොඩක් වෙලාවට ඇතැම් විට යෙදෙන්නේ සොරේන්ම සිටිනවා න කැමති නොකැමති න සුදුසු නුසුදුසු කියලා එතකොට භාවිතා කරනවා. හරි. එතකොට අපි මේ සමාස වර්ග වලින් පහෙන් පළවෙනි එක ඉගෙන ගත්තා. හරිද පැහැදිලිද? තව විනාඩියක් දෙන්න මට.
හරි පුතාලා බලමු. දැන් එතකොට අපි මේ අව්‍ය සමාසයයි විස්තර කළේ. අපිට සමාස පහක් තියෙනවා. අව්‍ය සමාස, විභක්ති සමාස, විශේෂණ සමාස, අන්‍යාර්ථ සමාස, දකාරාර්ථ සමාස කියලා. ඒකෙන් පළවෙනි එක අව්‍ය සමාසය තමයි අපි මේ ඉගෙන ගනිමින් හිටියේ. උදාහරණට ඒක පැහැදිලිද? එතකොට උපසර්ගයක් මුලින් යෙදිලා හරි නිපාත පදයක් මුලින් යෙදිලා හරි අව්‍ය සමාසය නිර්මාණය වෙනවා කියන එක. තේරෙන්නේ නැත්නම් අහන්න පුතේ. හරියට ඉගෙනගෙනම යමු විභාගයට වෙනකම්ම මතක හිටින විදිහට. එහෙනම් ඊළඟට අපිට තියෙන්නේ විභක්ති සමාසය. විභක්ති සමාසයේ කොටසේ ඉස්සෙල්ලා මට කවුද කියවන්නේ ඊළඟට ලකිත කියමුද අපි බලන්න පුතේ. විභක්ති සමාසයේ හැඳින්වීම පොඩ්ඩක් කියන්න පුතේ. ලකිත නැද්ද පුතේ ක්ලාස් එකේ? ලකිත කියවන්න පුළුවන්ද පාඩම් පුතේ? ඔව් විභක්ති සමාසයේ ප්‍රථම ආලපන දෙක හැර විභක්තියට අයත් පදයක මුලින් සිදුවන සමාසය විභක්ති සමාසය නම් වේ. දැන් කියනවා පුතේ මෙහෙම ප්‍රථමා හා ආලපන යන විභක්ති දෙක හැර සෙසු විභක්තියින්ට අයත් පදයක් මුලින් යෙදී සිදුවන සමාසය විභක්ති සමාසය වෙනවා. අන්න විභක්ති මතකයිනේ පුතේ. අපි ගිය සතියේ ඉවර කරපු පාඩම විභක්ති. අන්න විභක්ති වල ප්‍රථමා සහ ආලපන යන විභක්ති දෙක හැර සෙසු විභක්ති අයත් පදයක් මුලින් යෙදී සිදුවන සමාසය විභක්ති සමාසයයි. පොඩ්ඩයි ඉන්න පුතේ විනාඩියක් මේ මල්ලි කෙනෙක් පන්තියක් කරනවා. හරි සද්දයි චුට්ටයි. සමාවෙන්න පුතාලා මේ තව ඔන්ලයින් පන්තියක් මෙතන මේ මල්ලි කෙනෙක් කරනවා අපේ. මේ ඒක ටීචර් තයියෙන් සත්තයි මල්ලිත් කෑ ගහනවා ඒකත් එක්ක අපිට ඩිස්ටර්බ් එක. චුට්ටක් ඉන්නේ ඒගොල්ලෝ යවා ගන්න ඇතරි. හරි. දැන් හරි ඒගොල්ලෝ ගියා ඇත්තට. නැත්නම් අපිට අමාරුයි මට එහෙම කරන්න සද්ද ගොඩක් එක්ක. දැන් අපිට මතකයි විභක්ති අපි ගිය සතියේ කරපු ප්‍රථමා විභක්තිය කිව්වාම උක්ත කර්තෘවනි ප්‍රථමා විභක්තියෙන් ගත්තේ. ඒ වගේම ආලපන විභක්තිය ආලපන කියන එකෙන් අර ආමන්ත්‍රණයනේ ගත්තේ නේද? මෙන්න මෙහෙම මේ විභක්ති දෙක හැරුණාම අනිත් විභක්ති වලට අයිති පද මුලින් යෙදිලා තියෙන සමාස විභක්ති සමාස වෙනවලු. ඒ කොහොමද කියලා අපි තවදුරටත් විස්තර කරගමු. මේක කියනවා කම්කරුවන් වෙහිසි වැඩ කරනු අපි දුටුවෙමු. කම්කරුවන් වෙහිසි වැඩ කරනු අපි දුටුවෙමු. එතකොට මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයෝ නවකථා කීපයක් ලියූහ. අනත උදාහරණයක් තියෙනවා මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයෝ නවකථා කීපයක් ලියූහ කියලා. මේ දෙකේ ගත්තාම කම්කරුවන් වෙහිසි වැඩ කරන අපි දුටුවෙමු කිව්වත් මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයෝ නවකථා කීපයක් ලියූහ කිව්වත් මේ වාක්‍යවල කම්කරුවන් වගේම ගත්කරු කියන පද හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපිට විස්තර කරනවා. කම් කියන්නේ කර්මාන්ත වැඩ කරන්නේ කම්කරුවන්.
ඒ වගේම ගත්කරු. ග්‍රන්ථ කරන්නේ ගත්කරු කියලා මේ කියන්නේ. එතකොට මේ පද එකතු වෙලා කම් කරන්නේ වැඩ කරන්නේ කම්කරු වෙනවා වගේ ග්‍රන්ථ කරන්නේ ගත්කරු වෙනවා වගේ මෙහෙම පද එක් වෙලා සමාස වෙනවා නම් අන්න ඒවා කම්කරුවන් ගත්කරු කියන සමාස යන සමාස පදවල කම් ගත් යන පද කර්ම විභක්තියට අයිති වන බැවින් ඉහත සමාස ඌ පද කර්ම විභක්ති සමාසයන්වෙන් හැඳින්වේ කියලා කියනවා. මොකක්ද ඒ කියන්නේ? මේවා කර්ම විභක්තියට අයිති. මොනවාද මේ? වැඩ කරන්නේ කිව්වොත්, ගත් කරන්නේ කිව්වොත් මේකේ විභක්තිය තමයි කර්ම විභක්තිය. ඉතින් මෙන්න මේ පද ගත්තොත් උතකට අයිති වෙනවා කර්ම විභක්ති සමාසයට. ඔය විදිහට අපිට විභක්ති 7ටම අයිති විභක්ති සමාස ගන්න පුළුවන් මේ වගේ. හරි. කවුද ඒ කොටස කියවන්නේ උතකොට? නෙතුලි කියවමුද අපි මේ කොටස? මේ උදාහරණ ටික උතකොට කර්ම විභක්ති ඉඳන් ආධාර විභක්තියට තියෙන උදාහරණත් එක්ක නෙතුලි මෙහෙකාරී කාරා විසින් පුටුවේ පරපිතු දෙවියන් විසින් කියලා ලයිව භාෂිත ඉරෙන් සුබත් අතින් දකම් ජනයාට ප්‍රිය ජනප්‍රිය මුනිදුට කරන පුද මුනිපුද ගින්නෙන් හඬිය ගිනිබිය වැස්සෙන් ලැබෙන ජලය වැසි ජලය ඇතාගේ දන ඇත්දල මවගේ කිරි මා කිරි රටෙහි වැසි රට වැසි සරත් කාලෙහි සද සරස් සද. හරි පුතේ අපි බලමු මේ. එතකොට ඒවට අයිති විභක්තිය සහිත සමාසය මොකක්ද කියලාත් කියන්න ඕන. අපි බලමු මේ ටික. ගවයන් පාලනය කරන්නේ ගවපල්. ගොපල් කියලාත් කියනවා. එතකොට මෙහි කරන්නේ මෙහෙකාරී කර්ම විභක්තිය මතක් කරගන්න උතට කර්ම විභක්තිය රීතිය මොකක්ද කියලා නේද? එතකොට ඊළඟට තියෙන්නේ මොකද්ද? මේ පරා විසින් පුටුයේ පරපුටු දෙවියන් විසින් කියන ලද දේව භාෂිත. එතකොට කතෘ විභක්තියෙන් කියනවා. එතකොට කතෘ උක්ත වෙනවා නම් කර්මකාරක වාක්‍යයක නම් උක්ත කර්මය කතෘකාරක වාක්‍යයක නම් උක්ත කතෘ එනවා නම් ඒ කතෘ විභක්තියයි. එතකොට මේ කතෘ විභක්ති සමාසයේදී එතකොට පරා විසින් පුටුයේ පරපුටු කියනවා. දෙවියන් විසින් කියන ලද දේව භාෂිත මේ කතෘ විභක්ති සමාසයට යනවා. දැන් විභක්තිත් මතක තියාගන්න ඕනේ. ඒකට අයිති සමාසත් මතක තියාගන්න ඕනේ. කිරෙන් පිසූපත් කිරිබත් කරන කොටගෙන හේතු කොටගෙන කියන එකනේ අපි කිව්වේ කරන විභක්තිය. කිරෙන් පිසූපත් කිරිබත් වෙනවා. අතින් කලකම් අත්කම් වෙනවා. අර තනිපද ගොඩක් ආවේ එහෙමනේ අපිටනේ. ඊළඟට සම්ප්‍රදාන විභක්තියට යනකොට ජනයාට ප්‍රිය ජනප්‍රිය මුනිදුට කරන පුද මුනිපුද අන්න එකතු වෙලා සමාස වෙනවා. තනිපද බවට කෙටි පද බවට පත් වෙනවා. අවදි විභක්තියෙන් නම් ගින්නෙන් වන බිය ගිනි බිය වැස්සෙන් ලැබෙන ජලයේ වැසි ජලය. ඒක පැහැදිලි. මම අපි ගිය සතියේ විභක්ති කරපු ඉඳ මම ගොඩ විස්තර කරන්න යන්නේ නැහැ විභක්තිය. ඇතාගේ දල ඇත්දල අයිතියක් හඳවන්නේ සම්බන්ධ විභක්තියෙන්නේ. මවගේ කිරි මව් කිරි අන්න සම්බන්ධ විභක්තිය. රටෙහි වැසි රට වැසි සරත් කාලයේ සද සරාසඳ ආධාර විභක්තිය. අන්න උතකට පුතේ විභක්ති 9න් දෙකක් අතෑරුණාම මොනවද මේ දෙක? ප්‍රථමා සහ ආලපන කියන විභක්ති දෙක අතෑරුණාම අනිත් විභක්ති සියල්ල මේ විභක්ති සමාසයේ ඇතුළේ තියෙනවා. අනිත් විභක්ති 7ම විභක්ති සමාසයේ ඇතුළේ තියෙනවා. ඔක හොඳට බලා ගන්න ඕන එකක් එනම් මතක තියා ගන්න ඕන එකක් විභක්ති සමාසය කියලා කියන්නේ. ඊළඟට විශේෂණ සමාසය
අපි විශේෂණ සමාසයේ ටිකක් කියවන්න දෙමු. හසලිකා කියවන්න පුතේ. ටිකක් මම නවත්තන්න කියන එක. විශේෂණ හා විශේෂණ සංඛ්‍යාවාචී පදයක් විශේෂණයක්සේ මුලට යෙදීමෙන්ද විශේෂණ සමාස පද සකස් වේ. හරි හසලිකා ඔයාගේ අන්තිම ටික චුට්ටක් ඇහුන්න තින්ද මම කිව්වේ දස දන රජදම් දස රජදම් තුන් දන බිය තුන් බිය. අපි මුලින් ඉඳන් ඒක විස්තර කරගමු. මේ මොන සමාසයේද? විශේෂණ සමාසයයි හඳුන්වන්නේ. හොඳට අහගන්න පුතාලා. විශේෂණ හා විශේෂ්‍ය පද දෙකක් සම්බන්ධ වී සිදුවන සමාසය විශේෂණ සමාසයයි කියලා කියනවා. මොකද්ද වෙන්නේ? විශේෂණයකුත් තියෙනවා විශේෂ්‍යයකුත් තියෙනවා. මෙන්න මේ දෙක සම්බන්ධ වෙලා සමාසයක් හැදෙනවා නම් කොහොමද? විශේෂණයයි විශේෂ්‍යයි. එතකොට නිල් දන මහණෙල් නිල් මහණෙල්. නිල් පැහැ වූ මහණෙල්. දක්ෂ දන ශිෂ්‍යයා දක්ෂ ශිෂ්‍යයා දක්ෂ වූ ශිෂ්‍යයා. එතකොට මොකද්ද මේ කියන්නේ? විශේෂණය හා විශේෂ්‍ය පද දෙකක් සම්බන්ධ වී සිදුවන සමාසය. දැන් අපි විශේෂණයක් යොදනකොට අපි මහණෙල් කියන එකට නිල් මහණෙල් කියලා කියනවා. එතකොට ඒකත් මේ විශේෂණ සමාසයට අයිති. මොකද නිල් පැහැ වූ මහණෙල් නිල් මහණෙල් වෙන හින්දා. දක්ෂ දන ශිෂ්‍යයා දක්ෂ ශිෂ්‍යයා කියලා අපි කෙලින්ම කියනවා. එතකොට ඒකේ බලමු මේ කියන කතාව විශේෂණ සමාසෙදී නිර්මාණෙල් යන්නේ නිල් පැහැ මහණෙල් යන්නේ ගුණයකින්. අන්න මහණෙල් වලට ගුණයක් තමයි නිල්. දක්ෂ ශිෂ්‍යයා යන්නේ දක්ෂ යන ශිෂ්‍යයා යන්නේ අරුතයි. දක්ෂ කියන්නේ ශිෂ්‍යයා කියන එකේ දැන් දක්ෂ ශිෂ්‍යයා කිව්වම දක්ෂ වූ ශිෂ්‍යයා. එතකොට කියන්න දක්ෂ ශිෂ්‍යයා කියලා අපි එකට යොදනවා. ඉතින් මෙන්න මේ විශේෂණ සමාසයත් කීප ආකාරයකට සිද්ධ වෙනවා කියනවා. ඒ මොනවද? සුදු දන මල් සුදු මල්, සුදු පැහැ වූ මල් කියන ආකාරය, දිගු දන වරල් දිගු වරල, දික්කු වරල කියන්න. මෙන්න මේ විදිහට සුදු දිගු කියන විශේෂණ මල් හා වරල යන පදවලට විශේෂණ වශයෙන් මුලින් යෙදිලා සමාස වෙලා තියෙනවා. සුදු දිගු කියන්නේ අර මල් සහ වරල කියන ඒවට මුලින් යෙදිච්ච ඒවා. ඒ වගේම සමහර ඒවා පසුවත් යෙදෙනවා. දැන් මල් සුදු මල් වුණා, වරල දිගු වරල වුණා මුලින් යෙදිලා. හැබැයි පසුව යෙදෙන අවස්ථාවක් තියෙනවා බලන්න.
සේනක දන පඬි සේනක පඬි පඬිවරයෙකු සේනක ගවුම් දන පොඩි ගවුම් පොඩි පොඩි ගවුම් වලට ගවුම් පොඩි කියලා කියනවා. එතකොට මෙන්න මේව මේ සේනක පඩි ගත්තත් ගවුම් පොඩි කියන පදවල පඬි පොඩි කියන විශේෂණ පදේ දීලා තියෙන්නේ විශේෂ පදයට පස්සේ. අන්න විශේෂත්වය මුලින් විශේෂයට ඉස්සෙල්ලා යෙදුණා මේ විශේෂයට පස්සේ යෙදෙනවා. අන්ත උදාහරණයක් බලමු සඳ දනවත සඳවත සඳ වැනි වත කියන්නේ මුතු දන දත් මුතු දත් මුතු වැනි දත් කියලා කියන්නේ ඔන්න මුතු දත් කියනවා. එතකොට මේ විදිහට පාපියුම ගත්තත් පාපියුම නෙළුම් මලක් වැනි පාද. එතකොට මුව තඹර කියන තඹර වැනි මුව. අන්න ගුණ සයුර මුව තඹර කියන සමාස පදවල අගයට යෙදিলা තිබ්බට මේ ගුණ සයුර අපි උඩින් දැක්කා මුව තඹර කියන සමාස පදවල අගට යෙදিলা තිබ්බට මේ මුව තඹර කියනකොට පාපියුම කියලා කියනකොට මේවල තේරුම් පාපියුම කියවන නෙළුම් මලක් වැනි පාද බුදුහාමුදුරන්ට එම උපමා කරන මුව තඹර තඹර වැනි මුව නෙළුම් මලක් වගේ. ඉතින් මේවල ගත්තාම ගුණසයුර මුව තඹර කියන සමාස පද අගට යෙදিলা තිබ්බහම විශේෂයෙන් තඹර යන විශේෂණ පද වලින් නෙළුම් මලක් වැනි යන උපමා වාචී අර්ථය එනවා. නෙළුම් මලක් වගේ කියලා උපමා වාචී අර්ථයක් එනවා එතෙන්දී. උතුරු කියනවා සංඛ්‍යා වාචී පදයක් විශේෂණයක්සේ මුලට යෙදීමෙන්ද විශේෂණ සමාසය යන සංඛ්‍යා වාචී පස් පව් තුන් බිය දස රජදම් මෙහෙම සංඛ්‍යා වාචී පදයක් විශේෂණයක් විදිහට මුලට යෙදුනාම ඒකත් විශේෂණ සමාස වලටම අයිති වෙනවා. දීර්ඝ කොටසක් විශේෂණ සමාසයේ කියන්නේ. එතකොට අපිට තියෙනවා ඒ යටතේ දස ධන රජතම් දස රජතම් තුන් ධන බිය තුන් බිය පස් ධන පව් පස් පව්. ඔහොම යෙදෙනවනේ පුතේ උතන නැතත් නේ. අන්න මේ විශේෂණ සමාසයේ තියෙන විශේෂ අවස්ථාවන් තමයි මේ කිව්වේ. එකක් මොනවද? පැහැදිලි මේ මුලින් තියෙන ඒවා සුදු මල් වුණාම සුදු පැහැවු මල් දිගු වර්ල කිව්වාම දිග්ගු වර්ල කියන හැටි. එතකොට සමහර විශේෂණ සමාසවල විශේෂණේ ඉදිරියට එනවා සමහර වල පිටුපසට එනවා. ඒ උදාහරණ අපිට මෙතෙන්දි තිබ්බා. ඔය පාපියුම කිව්වත් මුව තඹර කිව්වත් මේ ඒ වගේම සේනක පඩි කිව්වත් ගවුම් පොඩි කිව්වත් අන්න ඒ තැන්වල මාරු වීම තියෙනවා. මේම එක්කෝ විශේෂණයේ ඉදිරියට එන්න පුළුවන් නැත්නම් විශේෂණයේ පිටුපසින් එන්නත් පුළුවන්. කොහොම ආවත් මේ ඔක්කොම විශේෂණ සමාස. අපි ළඟට එනං දැන් එතකොට සමාසවල දෙකක් කතා කරලා තියෙන විභක්ති සමාසයේ තියෙනවා අපි එතකොට විභක්ති සමාසය කතා කළා විශේෂණ සමාසය කතා කළා ඊළඟට අන්‍යාර්ථ සමාසයයි කතා කරන්න තියෙන්නේ. කවුද ඒක කියවන්නේ? අවිෂ්ක කියමුද අපි එචේදී? කියන්නේ
හරි පුතේ අපි ඒ ටික බලමු හොඳයි අන්‍යාර්ථ සමාස පොඩි සටහනක් තියෙන වැඩි නෑ හොඳට කියවලා තේරුම් ගමු අපි වෙන් වූ අර්ථ ඇති පද දෙකක් එකතු වී එම පදවල අර්ථයට වඩා වෙනස් වූ අන්‍යාර්ථ වූ අර්ථයක් පළ කරන සමාසය අන්‍යාර්ථ සමාස වෙනවා මොකද්ද මේ කියන්නේ වෙන් වූ අර්ථ ඇති පද වෙන වශයෙන් ගත්තා වෙනස් තේරුම් තියෙන වෙන් වූ අර්ථ ඇති පද දෙකක් එකතු වෙලා එම පදවල අර්ථයට වඩා වෙනස් වූ වෙනත් අර්ථයක් තියෙනවා නම් මෙන්න මේ සමාසය අන්‍යාර්ථ සමාසයලු ඒ මොනවාද කියලා බලමු සිද්ධනපත් කියන පදේ ගත්තාම පත්සියයක් ඇත්තේ සිය ධනපත් සියපත් කිව්වම පත්සියයක් ඇත්තේ කියුවාම අර්ථය ඉක්මවලා මෙන්න මේ ඵල අර්ථය ඉක්මවල පළවන්නේ මොකද්ද නෙළුම් මල කියන අර්ථය පත්සියයක් ඇත්තේ ගුවා අපි දන්නවා නෙළුම් මලටයි කියන්නේ කියලා. ඒ වගේ තියෙන අන්‍යාර්ථ පද තව අපිට කියනවා මෙන්න මේ වගේ තියෙනවා කියලා. ති දනනෙත් තිනෙත් තිනෙත් කියන්නේ ඊශ්වරයට වෙනත් අර්ථයක්. එතකොට තාර ධනපති තරුපති තාරපති තරු වලට අධිපති වූයේ තරුපති. එතකොට මල් දනාවි මල්ලවි දරන්නේ මලවි කියනවා මලවි කියන්නේ අනංගයට අන්න වෙනත් අර්ථයක් තමයි එතෙන් දෙන්නේ. අන්‍යාර්ථ සමාස දික් දනස දික් වූ ඇස්තැනැත්ති දිගැසි දස බල වර්ග දස බල බල 10ක් ඇත්තේ දස බල බුදුන් වහන්සේ වඳුන්නුවේ දස බල කියලා දස බලධාරි. හරි. එතකොට මෙන්න පැහැදිලිනේ පුතේ අන්‍යාර්ථ සමාසය කියන්නේ වෙන් වෙලා තියෙන අර්ථ පද දෙකක් එකතු කරන්න වෙනස් තේරුමක් එන විදියට යෙදෙන ඒවා මෙන්න මේ අන්‍යාර්ථ සමාස වෙනවා. මේ උදාහරණයක් එක්ක තිබ්බ දේවල් උදාහරණ ටික පැහැදිලි අපි කතා කළා. එහෙනම් අපි යමු දකාරාර්ථ සමාසයට. දකාරාර්ථය නම් අපිට කියන්න හසලිකා කියන්න පුතේ දකාරාර්ථ එක හරි හස්තිකා අපි බලමු පුතේ ටික චුට්ට ඉන්න පුතේ ටික අපි වෙනම විස්තර කරගමු ওই ටික කළා හොඳයි දැන් මේ දකාරාර්ථ සමාසය අපි බලමු ද නිපාතයෙන් සම්බන්ධ වෙලා ඇති වෙන් අර්ථ ඇති පද ද නිපාතේ රහිතව ගැලපීමද දකාරාර්ථ සමාසය වෙනවා ද නිපාතේ සම්බන්ධ වෙලා වෙන අර්ථ තියෙන පදත් ද නිපාතේ රහිතව ගැලපීමෙන් දකාරාර්ථ සමාස වෙනවා. ඒ කොහොමද කියලා බලමු. මේ දුකද සැපද ද නිපාතේ අයින් කළා දුක සැප කිව්වා. රන්ද රිදීද ද නිපාතේ අයින් කළා රන් රිදී කිව්වා. ඉරද හඳද තරුද ඉර හඳ තරු. අර ගීතෙකුත් තියෙන්නේ ඉර හඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ කියලා නේ
එතකොට ඒකේ දකාරාර්ථ සමාසෙන්න තමයි මේ ලියලා තියෙන්නේ. ඉරද හඳද සඳුද කියලා තියෙන එක ඉර හඳතරු කියලා ලියන්න පුළුවන්. දරුවෝද දැරියෝද දරු. එතකොට ද අයින් කළාම දරු දැරියෝ කියලා භාවිතා කරනවා. අක්කාද නංගීද ද දාලා අක්ක නගෝ කියලා. අන්න මෙන්න මේ ද නිපාතයෙන් සම්බන්ධ වෙලා වෙන අර්ථ තියෙන පද ද නිපාතේ රහිතව ගලපවලා දකාරාර්ථ සමාසය කියලා කියනවා. දුක්ඛ සැප රන් රිදී ඉර හඳතරු දරු දැරියෝ අක්ක නගෝ ඔය විදිහටයි යෙදෙන්නේ. එතකොට යට තියෙනවා මෙහෙම මුල් පද ගැලපීමේදීද නිපාතේ ඉවත් පද එක් වී ඇත. මුල් පද ගැලපීමේදී ද නිපාතේ අයින් වෙලා පද එක්වීමක් තියෙනවා. එතකොට මේ දකාරාර්ථ සමාසයේ දුක්ඛද සැපද දුක්ඛ සැප වෙනවා වගේ රන්ද රිදීද රන් රිදී වෙනවා වගේ ඉරද හඳද තරුද ඉර හඳ තරු වෙනවා. දරුවෝද දැරියෝද දරු දැරියෝ වෙනවා. අක්කාද නංගීද අක්ක නගෝ වෙනවා. පැහැදිලි දකාරාර්ථ සමාස වෙන දේ. හරි. අපි එහෙනම් බලමු ඊළඟට තව විස්තරයක් තියෙනවා අපිට ඡේදයක් එක්ක. කවුද උතකොට ඒක කියවන්නේ පුතේ? ඊළඟ ඡේදේ හැඳින්වීම. යොමාල් කියන්න බලන්න පුතේ. සිංහල භාෂාවේ බොහෝ පද සිංහල භාෂාවේ බොහෝ පද සම්බන්ධයෙන් සමාස වීම සිදුවේ. ඒවා එක්කොට හෝ වෙන්කොට ලිවීම සිදුවන අවස්ථා කීපයක් හඳුනා ගනිමු. සමාස වූ පද එක්කොට හෝ වෙන්කොට එකම ලේඛනයක සමරූපතාවෙන් යුතු භාවිත සෑමතැනම ක්‍රමයක් අනුගමනය කිරීම යෝග්‍ය වේ. උදාහරණ හිරු රැස් තුරුලතා තුරුලතා සුදුමල් සුදුමල්. අව්‍ය සමාසයේ එක්වන එක් වූ පද එක් පදයක් සේ ලිවිය යුතුවේ. උදාහරණ අවමන් නිවැරදි අහිංසක සුදන උපගුරු අනුකමිටුව. අන්‍යාර්ථ සමාස පද එක්කොට ලිවීම යෝග්‍ය වේ. දස බල සියපත කර්ම විභක්ති සමාස පද ද එක්කොට ලිවිය යුතුය. උදාහරණ කම්කරුවා ගත්කරුවා රන්කරුවා. මහාචාර්ය ජේ.බී. ඒක ඕනේ නැහැ මාල් හොඳයි ඒක බලමු. හරි. හරි පුතේ අපි බලමු එතකොට ඒ කියපු මෙන්න මේ යොමාල් කියවපු ඒ ඡේදේ ඊළඟ තව වැඩි විස්තර තියෙනවා. සිංහල භාෂාවේ බොහෝ පද සම්බන්ධයෙන් සමාස සිද්ධ වෙනවා. ඒවා එක් කරලා හරි වෙන් කරලා හරි ලියන එක තමයි මේ අපි අවස්ථා කීපයක හඳුනගන්නේ. ඒ විශේෂ අවස්ථා ටිකක් මේ තියෙනවා. සමාස වූ පද එක්කොට හෝ වෙන්කොට හෝ එකම ලේඛනයක සමරූපතාවෙන් යුතු භාවිතේ. තෙන්දි හැමතැනම එක් ක්‍රමයක් අනුගමනය කරන එකයි යෝග්‍ය වඩාත් ගැලපෙන්නේ කියනවා. කියන්නේ සමහර තැන්වල අපි මේ සමාස කරලා එක් කරලා ලියනවා. සමහර ඒවා වෙන් කරලා එක්ක එක් කරලා නම් එක් කරලා වෙන් කරලා නම් වෙන් කරලාම ලියන්න ඕන කියන එකයි මේ කියන්නේ. බලන්න උදාහරණ හිරු රැස්. එක්ක අපි හිරු රැස් එකතු කරලා එහෙම ලියන්න පුළුවන්. නැත්නම් හිරු රැස් කියලා වෙන් කරලා ලියන්නත් පුළුවන්. තුරුලතා එකට ලියන්න පුළුවන් තුරුලතා කියන එක. එහෙම නැත්නම් තුරු ලියලා ඈඩ් කරලා ලතා ලියන්නත් පුළුවන්. සුදුමල් එක්ක එකතු කරලා සුදුමල් කියලා ලියන්න පුළුවන්.
නැත්තම් සුදු ඈඩ් කරලා මල් කියලා ලියන්නත් පුළුවන්. මේකේ තියෙන විශේෂ අවස්ථා. එතකොට අපි සමාස භාවිතයේදී කල්පනාවට ගන්න ඕනේ. ඊළඟට අව්‍ය සමාසයෙන් එක් වූ පද එක් පදයක් සේ ලියන්න ඕන. අව්‍ය සමාසයෙන් අපි අර මුලින්ම කිව්ව පුතේ අව්‍ය සමාස මතකයි නිපාතයක් හරි උපසර්ගයක් හරි දෙන අවමන් නිවැරදි අහිංසක සුදන උපගුරු අමුකමුටුව එක් පදයක් විතර ලියන්න ඕන ඈඩ් කරලා ලිව්වොත් ඒක වැරදි. ඊළඟට අන්‍යාර්ථ සමාසය පදද එක්කොට ලිවීම යෝග්‍ය වඩාත් හරියන්නේ එකතු කරලා ලියන එක අන්‍යාර්ථ සමාසයෙන් එන දස බල සියපත. ඒ වගේම කර්ම විභක්ති සමාස පදද එක් කරලා ලියන්න ඕන. උදාහරණයක් කම්කරුවා, ගත්කරුවා, රන්කරුවා කියනකොට එක් කරලම ලියන්න ඕන කියන එකයි පැහැදිලි වෙන්නේ. එතකොට එකම ක්‍රමයක් හැම විටම භාවිතා කරන්න ඕන. එක් කරලා හරි වෙන් කරලා ලියන්නට බෑ රීතියක් විදියට එක් කරලාම ලියන්න ඕනේ තමයි මේ විශේෂයෙන් තියෙන්නේ. හැම විටම එක් ක්‍රමයක් අනුගමනය කරන්න කියලා. එතකොට පුතේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්මයා මේක තවත් විස්තර කරලා කියන ආකාරයක් තියෙනවා. ඒක එච්චර අපිට අදාළ නෑ මේ පාඩමට අදාළ නෑ. මේ අදාළ නෑ කියන්නේ ඒකෙන් ප්‍රශ්න අහන්නේ ඔය දේවල් ගැන අහන්නේ ඔය කොළ පාටින් තියෙන විශේෂයෙන් සඳහන් කරලා තියෙන දේවල් ඒවා අපි ඒකින්ද පටල ගන්න නැතුව බලමු. මේකේ ලිඛිත අභ්‍යාසය. දැන් පුතේ මම මේ වෙලාවේ පොඩ්ඩක් කරවනවා නැත්තම් මොකද හෝම්වර්ක් වලට දුන්නට වැඩ කෙරෙන්නේ නෑ ගොඩක් අයගේ. ගිය සතිවල විභක්ති කළා හෝම්වර්ක් නෑ මට හම්බුනේ. එනම් මේ පළවෙනි එකයි දෙවෙනි එකයි දැන් අපි කරමු බලන්න. මේ වෙලාව කරලා අපි උත්තර කතා කරනවා. ලිඛිත අභ්‍යාසයේ 1 සහ 2. දැන් කරන්න බලන්න පුතේ. විනාඩි 10ක් දෙන්නම් ඔය දෙක කරන්න. පළවෙනි එකේ තියෙන්නේ සමාස කරලා ලියන්න. දෙවෙනි එකේ තියෙන්නේ මොන විභක්තියට අයිතිද කියලා ලියන්න. මේ සමාස පද මොන විභක්තියට අයිතිද කියලා. ව්‍යාකරණ පුතේ දැන් කරමු පුතේ අපි ඊට පස්සේ උත්තර කතා කරනවා. සමාස තේරුණාද කියලා බලන්න.
පුතාලා හරිද ඒක කළාද? ලිඛිත අභ්‍යාස 1 2 කොටස කළාද පුතේ ඉවරයිද? අසලිකා ඉවරයිද පුතේ? ඉවරයි. යොමාල් ඉවරයිද පුතේ? අවිෂ්කා ඉවරයිද පුතේ? ඒ දෙක ඉවරයි. අපි නම් පුතේ ඒ දෙක කතා කරමු. හරි. හොඳට බලලා අපි කරන්න ඕන වැඩක් ඒක. මොකද මේ හෝම්වර්ක් දෙන සමහර වෙලාවට කෙරෙන්නේ නැහැ. එතකොට ඒක තේරුණාද නැද්ද කියලාවත් මම දන්නේ නැහැ. ඒකයි මම අද මේ මොකද විභක්ති වල තුන් හෝම්වර්ක් ටික පුතාලා කරලා දැම්මේ නැති හින්දා මම දන්නේ නැහැ කළාද නැද්ද කියලා. උතර තේරුණාද නැද්ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙන හින්දා මම මේක දැන් කරන්න දුන්නේ. ව්‍යාකරණ පුතේ අපි කරලම පුරුදු වෙන්න ඕන, වැරද්ද හදා ගන්න ඕන, නැත්නම් අපරාධි නිකන් අහගෙන ඉඳලා විතරක් හරියන්නේ නැහැ, කරලත් බලන්න ඕන. දැන් ගණන් අපිට ගණන් හදන්න නැතුව ගණන් ඉගෙන ගන්න බෑනේ. ඒ වගේ තමයි ව්‍යාකරණත්. අහන් හිටියට වැඩක් නැහැ, ඒක කරලා බලන්න ඕන. හරි උත්තරේ එනවද කියලා ගණන් වල වගේ මේ ව්‍යාකරණ වලත් එහෙම තමයි. උත්තර අපි බලමු පහළ දැක්වෙන පද සමාස කොට ලියන්න. හරි. සමාස කරලා ලියමු බලන්න අපි උතකොට එතන උත්තරත් මම ලියන්නම් උතකොට පැහැදිලි වෙයි. ඇලද දොලද පුතේ කිව්වාම ඇල දොල දකාරාර්ථේ අයින් වෙලා එතන නේද? ද එක අයින් වෙලා ඇල දොල වෙනවා. අන්තිමට පන්ති දෙන්නේ කයින් වෙලක් ගිහිල්ලා ඒක තමයි වැඩේ කියන්නේ නැතුව ඔය වැඩක් කරද්දී නොකිය යන එක හොඳ නෑ නේද? පන්ති අවසන් වෙනකන් ඉන්න ඕනේ යන්න ඕන නම් කියලා ගියාට කමක්. සුදන නම් එකතු කරලා ලියනවා සුදන. දුකද සැපද දුක සැප. මලෙහි පැණි මල් පැණි. තරුණයෝද තරුණියෝද තරුණ තරුණියෝ. ගල්වැනි සිත් ගල් සිත්. ගල් සිත් කියන්න පුළුවන්, ගල් හිත් කියන්න පුළුවන්, ගල් හිත්. රජුගේ නියෝග රාජ නියෝග. මල්වැනි වැස්ස මල් වැස්ස. කුකවියා කුකවියා. සඳෙහි එළිය සඳ එළිය. එකටම ලියනවා නම් තමයි හොඳ වෙන් කරන්නේ නැතුව. දෙවෙනි ප්‍රශ්න තමයි ඔන්න හොඳ පැහැදිලිව අපි බාල කරන්න ඕන වෙන්නේ පටල ගන්න නැතුව. පහත දැක්වෙන සමාස පද කවර විභක්තියට අයත්දයි සඳහන් කරන්න ඕන. මොන විභක්ති සමාසයටද මේක අයිති කියලා උතකොට බලන්න ඕන. පළවෙනි එක අපි අහමු මැටියෙන් කළ බඳුන්. මොන විභක්ති සමාසයටද පුතේ අයිති මැටියෙන් කළ බඳුන්? කියන්න බලන්න. අපේ ඉන්න අයගෙන් තමයි ඉතින් අහන්න වෙන්නේ තුන් දෙනයි. හසලිකා මොකද්ද ලිව්වේ ඒකට මැටියෙන් කළ බඳුන්? මැටි බඳුන් කියන එක පුතේ ඔය ඇහුන්නේ නැහැ පුතේ. ඇහුන්නේ කරණ විභක්තිය යන්න හරි. කරණ කොට හේතු කොටගෙන මැටි හේතු කරගෙන හදපු බඳුන් මැටි බඳුන්. කරණ විභක්තිය. එතකොට පුතේ පිනට දෙන හාල්. පිනට දෙන හාල් සම්ප්‍රදාන විභක්තියෙන් නේද පුතේ එන්නේ? වෙනත් උත්තර තියෙනවා නම් අහන්න. සම්ප්‍රදාන විභක්ති සමාසය කියලා ලියන්න ඕන. විභක්ති සමාසය කියලා මෙන්න ඕන. ඊළඟ බිඟුන්ගේ නද අයිතියක් හඟවන්නේ සම්බන්ධ විභක්ති සමාසය. සම්බන්ධ. ඊළඟට වැඩ කරනුයේ කරනුයේ
කර්ම විභක්ති සමාස කර්ම වේයන් විසින් නැගූ පස් වේයන් විසින් කතෘ විභක්ති සමාස ගමෙහි වැසි ආධාර නේද පුතේ ආධාර විභක්ති සමාස ඔබ බලන්න හරිද කියලා කුමීන්ගෙන් වන හානි අවදි විභක්ති සමාස නේද බලන්න රනින් කළ අබරණ කරණ විභක්ති නේද රනින් කළ ආභරණ රන් ආභරණ වෙනවා කරණ විභක්ති සමාසය ඊළඟට ළමයින් සදා ලියූ පොත් ළමා පොත් සම්ප්‍රදාන විභක්ති සමාසය ඊළඟට රජුගේ පිරිස රාජ පිරිස අපි කියනවා සම්බන්ධ විභක්තිය විභක්ති සමාස අන්න බලන්න පුතේ උඩට වෙනත් උත්තර තියෙනවද කියලා බලන්න ඕගොල්ලන්ගේ මේවමද නැත්නම් ඊට වඩා වෙනස් උත්තර තියෙනවද චුට්ට හොඳට බලන්න හොඳට අපි විභක්ති කලින් සතියේ ඉගෙනගෙන අවසන් කරපින්ද සමාසය යටතේ විභක්ති සමාසය කොහොමද දෙන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන පුතාලට. එතකොට සමාස ප්‍රධාන වශයෙන් කොටස් 5යි අපි ඉගෙන ගත්තා. ඒ 5 තමයි අපි තවදුරටත් විස්තර කරලා මේ ඉගෙන ගත්තේ. එහෙම නේද පුතේ? මේ සිංහල භාෂාවේ එතකොට විශේෂයෙන්ම පද කීපයක් කැටි කළා එක පදයක් බවට පත්වීම තමයි මේ සමාස නාම කියලා හඳුන්වන්නේ. පද කීපයක් කැටි කළා එක පදයක් බවට පත් කරගන්න එක. එතකොට ඒ යටතේ අපි ඉගෙන ගත්තා එහෙනම් සිංහල භාෂාවේ සමාස විදි 5 අව්‍යය සමාස, විභක්ති සමාස, විශේෂණ සමාස, අන්‍යාර්ථ සමාස, දකාරාර්ථ සමාස කියලා. ඒතර අව්‍යය සමාසය යටතේ උපසර්ගයක් හරි නිපාතයක් හරි මුලින් යෙදිලා සමාසයේ නිර්මාණය වීම ඉගෙන ගත්තා. විභක්ති සමාසය යටතේ මෙන්න මේ ප්‍රථමා සහ ආලපන කියන විභක්ති දෙක ඇරුණාම අනිකුත් සියලු විභක්ති මෙන්න මේ විභක්ති සමාසයේ යටතේ එනවා කියලා ඒක අපි විස්තර කරලා ඉගෙන ගත්තා. ඒකේ පැවැත්මක් තමයි දැන් අපි කළේ. ඒතර ප්‍රථමා සහ සම්ප්‍රදාන ප්‍රථමා සහ ආලපන කියන්නේ ආමන්ත්‍රණයනේ නේද? අන්නේ දෙකම අතහැරලා අනිත් විභක්ති ටික තමයි මේකේ ඉගෙන ගත්තේ. හරි. මොනවාද ප්‍රථමායි ආලපනයි හැරුණාම අනිකුත් ප්‍රථමා ආලපන කියන විභක්ති දෙක අතහැරලා අනිත් විභක්ති වලට අයිති පදයක් මුලින් යෙදිලා සමාසයේ බවට පත් වෙන විභක්ති සමාස තමයි අපි ඉගෙන ගත්තේ ඔය විභක්ති 7 ඇතුළේ. ඊට විශේෂණ සමාසය අපි ඉගෙන ගත්තා. විශේෂණයයි විශේෂයයි කියන දෙක සම්බන්ධ වෙලා සිදුවන සමාසය විශේෂණ සමාසය කියන්නේ. විශේෂයයි විශේෂණයයි දෙක සම්බන්ධ වෙලා හැදෙන සමාසය විශේෂණ සමාසය කියන්නේ. එතකොට අන්‍යාර්ථ සමාසය කියලා අපි ඉගෙන ගත්තා වෙන් වෙච්ච අර්ථ තියෙන පද දෙකක් එකතු වෙලා ඒ කලින් තිබ්බ පද වලට වඩා වෙනස් වෙච්ච අර්ථයක් පළ කෙරෙනවා නම් ඒක අන්‍යාර්ථ සමාස කියලා. අර තීදනනේ තිනෙත් කියනවා ඊශ්වරයාට කියන කතාව නෙවෙයි අදහස. තාරපති තරුවලට අධිපති තාරපති කියලා කියනවා සඳට. තාරපති කිව්වට සඳටයි කියන්නේ. මලවි කියනවා මලවි කියලා කියන්නේ මල්ලවි දරන්නේ මලවි කියනවා. හැබැයි අනංගයටයි කියන්නේ. දිගැස් කියනවා දිගැස් කියනවා ඒ කාන්තාවට කියන තවනවා. දස බල කියනවා බල 10ක් තියෙනවා කියලා දස බලධාරී කියලා හඳුන්වන්නේ බුදුහාමුදුරු. අන්න එහෙනම් අන්‍යාර්ථ සමාසයක් වෙන වෙච්ච අර්ථ තියෙන පද දෙකක් එකතු වුණාම වෙනස් අර්ථයක් වෙනවා නම්
වෙන් වූ අර්ථ දෙකක් තියෙන පද දෙකක් එකතු වෙලා වෙනස් අර්ථයක් එනවා නම් ඒක අන්‍යාර්ථ සමාසය කියලා කිව්වා. දකාරාර්ථ සමාසය කියන්නේ ද කියන නිපාතයෙන් පද සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ දකාරාර්ථ සමාසය කියලා. දුකද සැපද දුක සැප කියනවා, රන්ද රිදීද රන් රිදී කියනවා නම් ඒ දකාරාර්ථ සමාසය. ඉතින් මේ සමාස වර්ග පහේ විශේෂයෙන් විභක්ති සමාස තමයි අපිට වැඩිපුර මතක තියාගන්න තියෙන. මේ විභක්ති 7 කොහොමද ඒකේ යෙදෙන ආකාරය අනුව මතක තබා ගැනීමක් තමයි එතන විශේෂයෙන් තියෙන්නේ. මේ පුතාලා ඕකේ තුන්වෙනි පැවරුම පහතදී ඇති වාක්‍යවල තද කලුවකින් මුද්‍රිත කොටස් සඳහා සුදුසු සමාස පද ලියන්න කියන එකට උත්තරේ ප්‍රශ්න ලියලා තද කලුවකුරේ තියෙන එකට යටින් ඉරක් ගහලා හරි ඉදිරියෙන් ලියන්න වෙනවා. එතකොට සුදුසු සමාස වර්ගය මොකක්ද කියලා. ඒක හෝම්වර්ක් වලට කරන්න. ඉතින් පුතාලා විශේෂයෙන් මතක් කරන්න ඕන අපි අර කියපු සම්මන්ත්‍රණ නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ ඔයගොල්ලෝ සහභාගී වෙන්න 11 ශ්‍රේණියේ තියෙන ඉරිදා 6-8 වෙලාවේ සති දෙකක්ම මේ ජූලි 4 වෙනිදා සහ ජූලි 11 10කටත් පුළුවන් අය සහභාගී වෙන්න. ඔයගොල්ලන්ගේ පාඩම තමයි නැවත මතක් වෙන්නේ 10 දී ඉගෙන ගත්ත පළවෙනි වාරේ සිකුරාදා කියන්නේ හෙට 4-6 වෙලාවේ 10 ශ්‍රේණිය සම්මන්ත්‍රණයටත් ඕගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. නොමිලේ මේ සියල්ල පවත්වන්නේ අපේ ලින්ක් මොනවත් නැහැ වෙබ්සයිට් එකට ගියා. ඕගොල්ලෝ මේ අපේ වෙබ් එකේ tuitionpanthi.lk එකේ ඉන්න අයනේ ඒකේ පන්ති වලට සහභාගී වෙන දරුවන්ට අමාරු දෙයක් නෙවෙයි. පිටායටවත් ලින්ක් දාන්නේ නැහැ. ලින්ක් ගොඩක් ප්‍රශ්න වුණා පෞගේ කාලේ ලින්ක් වලින් එක සම්මන්ත්‍රණ කරන්න ගිහිල්ලා අනවශ්‍ය වැඩක් තුනා. ද ලින්ක් නෙවෙයි පුතේ කාට හරි ඕන නම් අපේ රෙජිස්ටර් වෙලා tuitionpanthi.lk වෙබ්සයිට් එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙලා username password හම්බ වෙනවා. ඒකෙන් සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න කියන්නේ දන්නේ යාළුවන්ටත් ඔයගලන්ට කියලා දෙන්න පුළුවන් කොහොමද ඒකට tuitionpanthi.lk එකේ රෙජිස්ටර් වෙන්නේ කියලා. කාට හරි එහෙම දැනගන්න ඕන නම් මට කෝල් එකක් දෙන්න කියන්න. මම විස්තර අර වීඩියෝ එකක් එහෙම තියෙනවා ඒක පෙන්නන හැටි දාලා ඒක උනත් එවන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපි පළවෙනි වාරය පුනරීක්ෂණයක් මේ කරන්නේ දෙවෙනි වාරයේ අවසන් පාඩම් වල ඉන්නේ. ඉතින් මේ සතිය ඇතුලේ ඔය සම්මන්ත්‍රණ වලට සහභාගී වෙන්න පුළුවන් හැමෝම දන්න යාළුවන්ටත් කියන්න. කොහොම හරි කරලා අපි ඉගෙන ගත්ත දේවල් නැවත මතක් කර ගැනීම වටිනවා. විභාගෙට මූණ දෙන්න ඉන්න දරුවෝ විදියට මේ පාර ඕලෙවල් විභාගෙට. ඉතින් විභාගේ කල්යයිද ඒක කොහොම වුණත් අපි වැඩ ටික ඉවර කරගෙන ඉමු. සූදානම් වෙමු හරියටම සාමාන්‍ය පෙළ විභාගේ සිංහල විෂයට එකක් ගන්න වගේම භාෂාව සාහිත්‍ය ගැන හොඳ දැනුමක් ඇතිව රසඥතාවයක් තියෙන දරුවෙක් විදියට ඉදිරියට යන්න. හරි. ඉතින් ඔක තමයි අද අපේ ව්‍යාකරණ තව පාඩමක් අපි ඉගෙන ඉවර කරගත්තේ. උතොත් සමාස පාඩම තේරුණාද පුතාලට? තේරුම් නැත්නම් අහන්න. පාඩමත් නැවත කියව ගන්න. තේරුම් නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් ඒත් අහන්න. අපි හොඳට තේරුම් අරගෙන පාඩම් ටික අවසන් කරගමු. මේ දෙවෙනි වාරේ ව්‍යාකරණ කොටස් වල අපි උඩට විභක්ති සහ සමාස ඉවරයි. අපිට ප්‍රත්‍යාර්ථ නාම තාද්දිත කෘදන්ත කියන ඒවා කරන්න තියෙනවා. ප්‍රධාන පාඩම් විදියට අපි ඒවත් ලබන සතිවල අවසන් කරගෙන අපි දෙවෙනි වාරේ කොටස් ටික අවසන් කරමු. තව එක සාහිත්‍ය පාඩමකුත් තියෙනවා කරන්න. හරි. පුතාලට මුත් අහන්න තියෙනවද? මම විතරයි කතා කරන්නේ සාමාන්‍ය 11 පන්තියේ නේද? අසරිකා චුට්ටක් කතා කරනවා. අනිත් දරුවෝ ඇහුවොත් විතරමයි මොනවද කතා කරන්නේ. එහෙම වෙන්න එපා. කතා බහ කරමින් අපි යමු. සමහරු නොකියම යනවා පන්තිය අවසන් කරලත් නේ. ඒවා හොඳ නැති දේවල් කියලා යනවා නම් තමයි වඩාත් හොඳ. හරි. එහෙනම් මම අදට පන්තිය අවසන් කරනවා පුතේ. පුත අහන්න නෑ නේද පුතාලට? නෑ. අපේ පේපර් ක්ලාස් එක සුපුරුදු විදියට සෙන්සුරාදා 8:10 වෙලාවේ තියෙනවා. මේ තියරි ක්ලාස් එක බ්‍රහස්පතින්දා 8:10 වෙනසක් නෑ. නෑ නේද පුතේ? අහන්න දෙයක් ඔයාලා අහන්න තියෙනවද මොනවද? නෑ. හරි. අවිෂ්කට තියෙනවද මොනවද දැනගන්න දෙයක් විශේෂයෙන්? නෑ. අසලිකා තියෙනවද පුතේ? මොකද පුතේ තේරුන්නේ නෑනේ. මයික් එකට ලං වෙලා අහන්න ආයි.
නෑ පුතා කියන එක පැහැදිලි මදි යන්නේ ගැටලුව තියෙනවද? සිග්නල් ප්‍රශ්නයක්ද පුතේ? ඒක තමයි. ඇස්සත් එක්කද අද ඒ? ඒක තමයි. හරි. පාඩමේ ගැටලුවක් නෑ නේද පුතේ අහන්න තරම් දෙයක්? තේරෙන්නේ නෑ පුතේ කියන එක මුකුත්ම තේරෙන්නේ නෑ. හසලිකා මට තේරෙන්නේ නෑ අහන එක නම් කැඩි කැඩි ඇහෙන්නේ. හරි. පුතා ඊළඟ දවසේ මුණුත් අහන්න මේ. හරි. ඊළඟ දවසේ මුණුත් අහන්න පුතේ කැඩි කැඩි ඇහෙන්නේ පුතා කියන එක තේරෙන්නෙම නෑ. සිග්නල් අඩුකම ඉඳ වෙන්නේ නැති. හරි. එහෙනම් අදට අපි පන්ති අවසන් කරමු. ඊළඟ දවසේ මොන හරි ගැටලු තිබ්බොත් අහන්න පුතේ. පේපර් ක්ලාස් එකේදී හරි කමන්නේ. සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න හැමෝම අදට එහෙනම් පන්තිය අවසන් කරනවා. සුබ රාත්‍රියක් හැමෝටම ආයුබෝවන්.